ගෙවිගිය සතියට වඩා වෙනස් තත්ත්වයක් යටතේ අද දවසේදී අපට සුළි ආරම්භ කරන්න සිද්ධ වෙන්නේ. ගෙවිගිය සතිය අපි සුළි වැඩසටහන ක්‍රියාත්මක කරන විට 20 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඡන්ද යොමුසීම පසුදිනට යෙදී තිබුණේ. එය ඡන්ද 156ක් සමගින් රාජ්‍ය ජයග්‍රහණය කරමින් 20 වන සංශෝධනය සමත් වුණා. එවැගේම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකාවේ සංචාරය පිළිබඳ බොහෝ දේ දේශපාලන පිළිතුරු කතා බහට ලකුණක් වන අද දවසේදී සංචාරය දිමත් කරමින් මාධ්‍ය වෙනදලා ගියා. දේශපාලන පිළිතුරු දේශපාලන ක්ෂේත්‍රය මේ සියල්ල පිළිබඳ කතා බහ ගොඩනැගෙන අතරතුරේ සමස්ත ලාංකික ජනතාවගේ වැඩිම අවධානයක් යොමු වෙන්නේ COVID-19 දෙවන රැල්ල දෙසට. අද දවස වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 9000 ඉක්මවන්නට සමත් වුණා. අද දවසේ විශේෂයෙන් 200කට වැඩි ප්‍රමාණයක් COVID ආසාදිතයින් බවට පත් වුණු බව දැනගන්නට නැත්නම් වාර්තා වුණු බවත් විශේෂයෙන්ම අප මතක් කළ යුතුයි. මේ සියල්ල සමගින් අද දවසේ අප අද රට සහ හෙට පිළිබඳව කතා කරන්නට කැළඹෙන දේශපාලනයේ කතාව සුලිය ආරම්භ කරන්නේ. අද දවසේදී අද රට සහ හෙට කියන මාතෘකාව යටතේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ සංවාදයට අප ගෞරවයෙන් ආරාධනා කළා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේගොඩ මන්ත්‍රීතුමන්ට අයිබෝන් කියලා අපි ඔබතුමාණන් පිළිගන්නවා. ඒ වගේම විශේෂයි අද දවසේ එතුමන්ගේ උපන්දිනය අප සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී සුලිය වැඩසටහන සමග එක්වන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේගොඩ මන්ත්‍රීතුමන්ට. ඒ වගේම සමගි ජන බලවේගය නියෝජනය කරමින් අද දවසේදී කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහමන් මැතිතුමන්ට අපි ආරාධනා කළා. අයිබෝන් කියලා ඔබතුමාණන්වත් පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුප පැස්කුවල් මන්ත්‍රීතුමන්ට අපි ආරාධනා කළා. අයිබෝන් කියලා අපි ඔබතුමාණන්වත් පිළිගන්නවා. ඒ වගේම ජාතික ජන බලවේගය නියෝජනය කරමින් හර්ෂණ නායකත් අද දවසේදී අපි ආරාධනා කළා. අයිබෝන් කියලා අපි ඔබතුමාණන්වත් පිළිගන්නවා. ඔවුන් සියලු දෙනා සමගයි අද දවසේදී අප අද රට සහ හෙට පිළිබඳව සංවාදය ඉදිරියට රැගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. සංවාදය ආරම්භ කරන්නට විශේෂයෙන් පවතින සමාජ දේශපාලනික තත්ත්වයේ සමගින් අපි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේගොඩ මැතිතුමන්ට ආරාධනා කරනවා. OPL අත වශයෙන්ම සියත ඒ වගේම සුලිය වැඩසටහන අපේ නිෂ්පාදක කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා. මේ වැඩසටහනට අද අපිට ආරාධනා කිරීම පිළිබඳව අපි දකිනවා ඔබේ අද මාතෘකාව අද රට හා හෙට අපිට ශ්‍රී ලංකාව අලුත් දේශපාලනික ගමනක් නව ආර්ථික සන්දර්භයක් තුළ අලුත් දර්ශනයක් තුළ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න තියෙන කාලවකවානුවේදී තමයි දැන් මේ කොවිඩ් වසංගත තත්ත්වය දෙවෙනි අවස්ථාවට පත් වෙලා තිබෙන්නේ. අපි සමස්ත ක්‍රියාකාරීත්වය සාර්ව ආර්ථික විග්‍රහයත් සමග අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. මොකද අපි 2019 ජනාධිපති වර්ණයෙන් මේ රට බාර ගන්නකොට තිබිච්ච තත්ත්වය සැලකිල්ලට අරගෙන තමයි අපිට වර්තමානයේත් අනාගතයේ මේ රට කොතැනටද ගෙනියන්න පුළුවන් කියන කාරණාවත් පිළිබඳව විග්‍රහත් කරන්න පුළුවන් වෙන්නේ. අපි දැක්කා 2019 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරලා අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති තනතුරට පත්වන අවස්ථාව වෙනකොට මේ රට ආර්ථිකමය වශයෙන්, දේශපාලනමය වශයෙන්, සංස්කෘතිමය වශයෙන්, ආරක්ෂක පැත්තෙන් ගත්තාම ඊටාම අභාග්‍ය සම්පන්න තත්ත්වයන්ට මුහුණ දෙමින් තමයි හිටියේ. ඒ වගේම තමයි ආර්ථිකයේ කඩාගෙන වැටීම පදනම් කරගෙන ඒ වගේම රාජ්‍යය අඩපණ කරන්න ව්‍යවස්ථාව පාවිච්චි කිරීමේ ප්‍රතිඵලයක් විදිහට විශේෂයෙන්ම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අරන් ඇවිල්ලා රාජ්‍ය පවත්වාගෙන යෑමේ නායකයන් දෙදෙනෙකුට රජය බෙදලා බාර දීලා අගමැතිතුමාට විධායක ජනාධිපතිවරයාට දෙදෙනාටම බලය පවරලා කොමිෂන් සභා විශාල ගණනාවක් ස්ථාපිත කරලා සමස්ත රාජ්‍ය ක්‍රියාකාරීත්වය අඩපණ වීමේ ප්‍රතිපලයක් විදිහට ඉතා විශාල වශයෙන් ජාත්‍යන්තර අතපෙවීම් තිබිච්ච ආර්ථිකය තමයි 2019 ජනාධිපති
අධිපතිවරණය අධිකාරී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බාර ගන්නවා. එතකොට එකින් එක මේ කරුණු දිහා දීර්ඝකාලීන සැලැස්මක් ඇතුව බලලා විග්‍රහ කරලා විසඳුම් ලබා දෙන්න සිදු වුණා. අපි ගත්තොත් දේශීය ආර්ථිකයේ මුල්මනින්ම අඩාල වෙලා දේශීය ව්‍යාපාරික පන්තිය බදු බරින් අගතැන්පත් වෙලා බදු පිට බදු පනවලා ලංකාවේ සමස්ත සේවා නියුක්තියෙන් 64ක් නියෝජනය කරන පුද්ගලික අංශය විශාල වශයෙන් අඩපණ වෙලා තිබුණා. මුලින්ම කරපු දේ තමයි බදු සංශෝධනයක් කරලා මේ සමස්ත සාර්ව ආර්ථිකය නැවත පණ ගන්න ආර්ථික ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් හඳුන්වලා දුන්නා. ඒ යෝජනාවලිය හඳුන්වලා දෙනකොට දින ඒ ප්‍රතිඵල ලබන්න තිබෙන කාලය තමයි අපි මේ ඉන්නේ. අද කියන්නේ මේ ප්‍රතිඵල ලැබෙන්න ඕන කාලය හරියට ගත්තොත් අතරම කියලා. නමුත් අපි දැක්කා ඒත් එක්කම අපිට මාර්තු වග වෙනකොට කොවිඩ් ප්‍රසංගතයේ ඇවිල්ලා රට ලොක්ඩවුන් කරන්න සිද්ධ වුණා. ඒ ප්‍රතිඵලයක් විදිහට අර ගහින් වැටුණු මිනිහට ගොනා යන්න වගේ පැවති රජයේ අදූරදර්ශී ආර්ථික සහ බදු පරිපාලන ක්‍රියාකාරීත්වයෙන් හිම්බත් වෙලා හිටපු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කියන ව්‍යවසායකත්වයන් දෙවර්ගයේම ඉතා විශාල වශයෙන් කඩාගෙන වැටෙන්න බලපෑවා. එතකොට ඒ தත්ත්වය සැලකිල්ලට අරගෙන තමයි අපිට අනාගතය සැලසුම් කරන්න සිද්ධ වුණේ. තව විනාඩියක් තියෙනවා ඔබතුමා. ඒ අනාගත සැලසුම් කිරීමේදී ප්‍රබල වශයෙන්ම අපි දේශීය ආර්ථිකය ගැන, දේශීය නිෂ්පාදනය ගැන විශාල බලාපොරොත්තු තියාගනිමින් ස්වජාතික මේ දේශීය නිෂ්පාදන ක්‍රියාවලියකට ගිහිල්ලා අපේ ආනයන වියදම අඩු කිරීමත් අපනයන අභිමුඛ කර්මාන්තවලට යාමත් තුලින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම කේන්ද්‍ර කරගනිමින් තමයි ආර්ථික වැඩපිළිවෙල ක්‍රියාත්මක වුනේ. ඒත් සමගම රටට අහිතකර දියුණුවක් අත්සන් කිරීම කියන කාරණාවෙන් බැහැර වෙලා නොබැදී ශ්‍රී ලංකාව චිරාත් කාලයක් අනුගමනය කරපු නොබැදී විදේශ ප්‍රතිපත්තියට නැවත ගමන් කරමින් ඉන්දියාව, චීනය වගේම ඇමරිකාව, යුරෝපීය රටවල් සමග සහමකාමී සහජීවන විදේශ ප්‍රතිපත්තියක් සහිතව ක්‍රියාත්මක වන සැලසුමක තමයි රට ගමන් කරමින් ඉන්නේ මේ අවස්ථාව වෙනකොට. අපි එහි ප්‍රතිඵල ඉදිරියේදී දකින්නට තමයි සැලසුම් කරලා තියෙන්නේ. ස්තුතියි ඔබතුමන්ට දවසේදී සංවාදය ආරම්භ කළාට අප සමගිජන බලවේගයේ නියෝජනය කරන කොළඹ දෙපාර්තමේන්තු මන්ත්‍රී මුජිබුර් රහමන් මැතිතුමන් දෙසට හැරෙන විශේෂයෙන්ම වලේබඩ මැතිතුමන් ආරම්භ කරමින් දැමූ පදනම තමයි විශේෂයෙන්ම 2019 ජනාධිපතිතුමන් රට බාර ගන්නකොට ඔබ නියෝජනය කළ පාර්ශවයේ එතෙක් රැගෙන බොහෝ ප්‍රශ්නත් එක්ක තමයි පටන් ගත්තේ. නමුත් ඒවා निराකරණය කරගනිමින් ඒවා ප්‍රතිඵල ලබන්න පටන් ගන්න තැන තමයි මේ COVID-19 වසංගතය ප්‍රහාරයක් එල්ල කරේ කියන කතාව. ස්තුතියි. මෙහෙමයි දැන් එතුමා අවසන් කරපු තැන ඉඳන් පටන් ගන්නවා නම් බාධා කරන්න පුළුවන්ද මේකේ? අපිට පළවෙනිම දේ තමයි COVID-19 එක එන්න කලින් මෙතුමන්ලා ගිය නොවැම්බර් මාසේ ජයග්‍රහණයත් එක්ක ගිය අවුරුද්දේ විශේෂයෙන් මේ ජයග්‍රහණයත් එක්කම වගේ ජනාධිපතිතුමා විශාල බදු සහන ලබා දුන්නා මේ රටේ ව්‍යාපාරිකයන්ට. ඒ ව්‍යාපාරිකයන්ට ලබා දීපු බදු සහනත් එක්ක රටේ රාජ්‍ය ආදායම බිලියන 500ක 600ක වගේ ප්‍රමාණයක් අඩු වුණා. එතකොට මේ අඩුවීමත් එක්කම විශේෂයෙන්ම ජනවාරි මාසයේ වෙනකොටත් රටේ ආර්ථික වර්ධනයක් තිබුණේ නැහැ. නොවැම්බර් ජනවාරි කාර්තුව දිහා අපි බැලුවම. එතකොට දැන් ජනවාරි මාසයේ වෙනකොට COVID-19 තිබුණේ නැහැ. COVID-19 ප්‍රශ්නේ මතුවුණේ මාර්තු මාසයේ වගේ තමයි ඒකේ මූලාරම්භය හැටියට මතුවලා ආවේ. එතකොට දැන් ආර්ථික අපි බැලුවොත් ඒ පළවෙනි ජනාධිපතිවරයාගේ පළවෙනි මාස කිහිපය තුලම ආර්ථිකයේ වර්ධනයක් අපි දැක්කේ නැහැ. තිබුණේ ආර්ථිකය ඊට වඩා අඩු ප්‍රමාණයක වර්ධනයක් තමයි අපි බාර දෙනකොට දුන්නට පස්සේ ආර්ථිකය ඇති වෙලා තිබුණේ. ඊළඟට රාජ්‍ය ආදායම අඩු කිරීම තුළ විශේෂයෙන්ම ජනතාවට ලබා දී සහන විශාල ප්‍රමාණයක් ආණ්ඩුවට දී ගන්න බැරි වුණා. මොකද දැන් අපි විශේෂයෙන්ම නොවැම්බර් මාසයේ ජනාධිපති මැතිවරණයට කලින් 2019 ජනවාරි මාසයේ ඉඳන් අපි රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරන්න කැබිනට් අනුමැතිය ලබාගෙන දීලා තිබුණා. ඊළඟට රාජ්‍ය සේවකයන් හා රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන්
ඒ වගේම පහළ කනිෂ්ඨ නිලධාරී ඒ සියලු දෙනාටම පරිවැඩි කිරීම අපි රණුගේ වාර්තාව අනුව ඒ කැබිනට් අනුමැතිය ලබාගෙන තිබුණේ. ඒ කිසි දෙයක් මේ ආණ්ඩුවට කරගන්න බැරි වුණා. ඒ කරගන්න බැරි වුණේම විශේෂයෙන්ම රජයේ ආදායම අඩු කර ගැනීම. දැන් රජයේ ආදායම විශේෂයෙන්ම ආණ්ඩුවේ පැත්තෙන් කිව්ව දේ තමයි අපි පෞද්ගලික ව්‍යාපාරිකයන්ගෙන් විශාල බදු ගන්න ඉඳලා මේ බදු ප්‍රතිපත්තියේ වෙනසක් කරන්න ඕනේ කියලා තමයි ඒක අඩුවීම ලබා දුන්නේ කියන තර්කය තමයි ගේන්නේ. නමුත් දැන් ඒ තර්කය ගෙනාවට අපිට පේනවා දැන් වැට් එක අඩු කිරීම තුළ මේ රටේ ජනතාවට ලැබිච්ච සහනය මොකක්ද? ජනතාවට ජීවන බර අඩුවීමක් වුණාද? භාණ්ඩවල මිල අඩුවීමක් වුණාද? ජනතාවට ඒ වැට් එක අඩු කිරීම තුළ මූලික වශයෙන් ජනතාවගේ එදිනෙදා ජීවන කටයුතු වලට යම්කිසි ආකාරයේ බලපෑමක් සිද්ධ වුණාද? එහෙම සිද්ධ වුණේ නැහැ. ඒක මේ රටේ සමහර විට ජනාධිපතිවරයාට ජනාධිපති මැතිවරණයේදී උදව් කරපු විශාල ව්‍යාපාරිකයන්ට සහනයක් ජනාධිපතිතුමා ලබා දෙන්නේ නැති උන්ට මොකක් හරි හොයාගන්න. එමෙන්නතු මේ රටේ ආණ්ඩුව බිහි කරන්න ඡන්දේ දීපු කාටවත් ඒක මේ ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් ලැබුණේ නැහැ. එතකොට ඊළඟට තමයි ආවේ COVID-19 අරගලය. එතකොට COVID-19 ප්‍රශ්නෙත් එක්කම මුලදී ඉඳන්ම විපක්ෂයක් හැටියට මේ ආණ්ඩුවට අපි පෙන්වලා දුන්නා මේකේ තියෙන බරපතලකම හා මේකට මුහුණ දිය යුතුයි. මේක මුහුණ දුන්නේ නැත්නම් මේක ලෝකේ පුරාම ඉතාම ශීඝ්‍රයෙන් පැතිරගෙන යනවා. මේකේ අවදානම මේකේ තියෙන බරපතල කම අපේ රටට දැනෙන්න පටන් ගනීවි කියන පණිවිඩය අපි ලබා දුන්නා. නමුත් එදා ආණ්ඩු පක්ෂය හැටියට COVID-19 මර්ධනය කිරීම වෙනුවට ඉතා ඉක්මනින් පාර්ලිමේන්තු ඡන්දය පවත්වා ගැනීම තමයි රජයට එදාම වුණා කරලා තිබුණේ. ඒතකොට අපි දැක්කා විශේෂයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයට කලින්ුත් ආණ්ඩුව යම් යම් ප්‍රදේශවලට විශේෂයෙන්ම ඇඳ නීතිය දාලා එහෙම නැත්නම් ලොක්ඩවුන් එක දාලා ආණ්ඩුව ඒ සියලු දේවල් කළා. නමුත් නාම යෝජනා බාර ගැනීම ආණ්ඩුව කල් දැම්මේ නැහැ. ඉතා ඉක්මනින් නාම යෝජනා බාරගෙන කොහොම හරි මැතිවරණ කොමසාරිස්ලා පාර්ලිමේන්තු ඡන්දය දින නියම කරගෙන ඡන්දයට යන්න උනන්දුවක් තිබුණා. ඒකට අපි මේකේ තියෙන අවදානම හා බරපතලකම විශේෂයෙන් විපක්ෂයේ හැටියට විපක්ෂ නායකවරයාගේ ඉඳන් සියලු දෙනා විපක්ෂයේ ඉන්න උදවිය මේක ආණ්ඩුවට පෙන්නලා දුන්නා. නමුත් ආණ්ඩුව මේක එහෙම මේ සීරියස් බවක් මේකේ තියෙන අවදානම ගත්ත බවක් අපිට පේනවා අද වෙනකොට අපිට ඉදිරි වටේදී සාකච්ඡා කරන්න පුළුවන්. අද වෙනකොට තත්ත්වය ඉතාම බරපතල විදිහට මුළු රටම අද මේක අවධානයට අද ලක් වෙලා සියලු අයගේ ජන ජීවිත කඩාවැටිලා අද ආණ්ඩුවක් නැති ආකාරයට තමයි අද මේ රට ගමන් කරන්න කියලා තත්ත්වයකට අද වෙනකොට පත් වෙලා තියෙනවා. සුදේවතුමන්ට අනුපස්කෝල මන්ත්‍රීතුමනි විශේෂයෙන් එතුමන්ට ප්‍රධාන චෝදනාවක් වලට පත් වෙනවා. රජයේ ලබා දුන්නු බදු සහන එක්තරා පිරිසකට ලබා දුන්නු බදු සහන විතරයි. පොදු ජනතාවට ඒ බදු සහන වල සහනය ලැබුණේ නැහැ කියන කාරණාව. ඒ වගේම COVID-19 වසංගතය පිළිබඳව ආණ්ඩුව කිසියම් ආකාරයක අඩු තක්සේරුවකින් තමයි බැලුවේ කියන කාරණාව. පියල් පළමුව ස්තුතිවන්ත වෙනවා සුලි වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳව. බදු සහන වලින් අපි පටන් ගත්තොත් මේ ප්‍රමුඛ තියෙන COVID-19 ප්‍රශ්නේ කතා කරන්න ඉස්සෙල්ලා බදු සහනය ඒ වෙලාවේ අත්‍යවශ්‍යම දෙයක් බවට පත් වෙලා තිබුණා. මොකද පුංචි ව්‍යාපාරිකයෙක්ගේ ඉඳලා මහා පරිමාණයේ ව්‍යාපාරිකයා දක්වාම බදු බර පිට බදු බර දැමීම තුලින් බරපතල අර්බුදයකට පත් වෙලා තිබුණා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් 1815 දී ඉංග්‍රීසින්ගේ ආණ්ඩුව බලයට ආවට පස්සේ බදු බරවල තමයි 18 කැරලා තිබුණේ. ඒ කියන්නේ බලු බද්දකුත් ඇති වුණා. ඒ වගේ ක්‍රමයක් තමයි රනිල් ආණ්ඩුවෙන් එහෙම නැත්නම් රනිල්ගේ සජිත්ගේ ආණ්ඩුවෙන් ඇති කරපු බදු ක්‍රමය. ඒ නිසා බදු බර අඩු කරලා ජනතාවට ව්‍යාපාරිකයන්ට සහනයක් සලසලා නැගිටින්න අවශ්‍ය කරන පරිසරය සකස් කිරීම තමයි මේ අවස්ථාවේදී ඒක සිද්ධ කරේ. ඒක සාර්ථක නැත් වශයෙන්ම ඒ සාර්ථක භාවයේ ප්‍රතිඵල ගැනීමේදී අපි දන්නවා COVID-19 ප්‍රශ්න ආවා කියන එක. අනිත් පැත්තෙන් කො ඡන්දෙ දීපු ජනතාවට කිසිම සහනයක් ලබා දුන්නේ නැහැ කියලා. ඒකට විශේෂයෙන් උත්තර දිය යුතුයි. මොකද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කරපු සෞභාග්‍ය දැක්මේ සැලැස්මේ එක ප්‍රධාන දෙයක් තමයි සාමාන්‍ය පෙළවක් නැති අසමත් නමුත් දක්ෂතා හැකියාව තියෙන සමෘද්ධියම හැමදාම සමෘද්ධියම වෙලි ඉන්න පිරිසට රැකියා ලක්ෂයක් දෙනවා කියන එක.
ඒක පටන් ගත්තා. ඒක පටන් අරගෙන ගිය සතියේ අපි රැකියාව දෙන්න පටන් ගත්තා. ඒ ජනතාව සමෘද්ධියේම පැටිලා හිටපු ජනතාවට නැකිටලා රැකියාවක් කළා ජාතික නිෂ්පාදනයට දායක වෙන අවශ්‍ය කරන ක්‍රමවේදය සකස් කළා. දැන් ඒක පටන් ගත්තා. ඒක තමයි විශේෂ දෙයක්. විශේෂ සංකල්පයක්. මොකද හැකියාව තියෙන අයව ඉදිරියට ගෙන එන එක අධ්‍යාපනය සලකන්නේ නැතුව ඉදිරියට ගෙන වැඩසටහන පටන් ගත්තා. අනිත් පැත්තෙන් දෙවෙනි එක තමයි රජෙන් දීපු එක තවත් පොරොන්දුවක් තමයි උපාධිධාරීන් 40 ලක්ෂයට රැකියාව දෙනවා කියන්නේ. ඒකත් කරා. උපාධිධාරීන්ට ටවුන් හෝල් එකේ පහර පිට පහර දුන්න පහුගිය ආණ්ඩුවේ. රැකියාව ඉල්ලලා එනකොට ප්‍රශ්න ගැන කතා කරනකොට. නමුත් ඒකට උත්තරයක් දීලා රැකියාව 40000ක් ලබා දුන්නා. ඒ වගේ මේකේ තවත් පිරිසකට තවත් ප්‍රශ්න තියෙන පිරිසකට ඉදිරියේදී ලබා දෙනවා. ඒ වගේම ඒ ආකාරයට ජනතාවට අවශ්‍ය කරන බදු සහන රැකී ආරක්ෂා රජයෙන් කෙරෙන යුතුකම් ඉෂ්ට කරමින් ඒක ක්‍රියාත්මක පැත්තට එනවත් එක්කම COVID-19 ප්‍රශ්නය ආවා. අපි ඒක නිසාම අපි අවබෝධ කරගන්න ඕනේ පවතින අර්බුදය මොකක්ද කියන එක පිළිබඳව. පවතින COVID-19 අර්බුදයට ඉතාමත් හොඳ විසඳුමක් සාධනීය. දැන් මේ අවස්ථාවේදී තියෙන අර වෙනත් රටවල වගේ ජපානය වගේ අනිත් රටවල එකමුතුව මේ ප්‍රශ්නෙට මුහුණ දෙන එක. කවුද වැඩිකාරයා කියන එක හොයන එකටත් මම උත්තරයක් දෙන්න. නමුත් ගිය සැරේ පාර්ලිමේන්තුවේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ඉදිරිපත් කරා එතුමාගේ යෝජනාව. ඒක හොඳ යෝජනාවක්. COVID-19 සමග මේ සංවර්ධන ක්‍රියාවලියදී අපි කටයුතු කළ යුත්තේ කෙසේද කියන එක පිළිබඳව. අපි දැන් COVID-19 මර්ධනය කරලා අවසන් කරලා මේ කටයුතු ආරම්භ කරනවද එහෙම නැත්නම් COVID-19 සමග මේ කටයුතු කරනවද කියන එක පිළිබඳව කතිකාවතක් රටට අවශ්‍යයි. ඒ කියන්නේ මේ COVID-19 කියන එක ලෝකේ පුරාම වෙලිලා තියෙන ප්‍රශ්නයක්. ඒක යම් කිසි ආකාරයක ජනතාව අර කිව්වා වගේම ලිහිල් ප්‍රතිපත්තියක් දරුවා. ඒ වගේ ජනතාවගේ වගකීම සියලුම දේශපාලන පක්ෂ විසින් බරපතල විදිහට ජනතාවට දීලා නැහැ. ඒක නිසා ඒකත් අවශ්‍යතාවයක්. මොකද අපි ගත්තොත් මතුගම ප්‍රදේශය තුල තියෙනවා ගම්මාන 3ක් ලොක්ඩවුන් කරලා ඒ ගම්මාන වල ජනතාවට නීති රීති දැම්ම සමහර ජනතාව ඒ වගකීම කියන එක ජනතාව වගේම සමාජ වගකීම කියන එක හරියාකාරව ගත්තේ නැති නිසා පැතිරීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා සියලුම දේශපාලන පක්ෂ මේ වගකීම අරගෙන මේ තියෙන ප්‍රශ්නේ මිදෙන්න කොහොමද කියන එක තමයි අවබෝධ කරගත්තේ. කෙරුණේ කොහොමද කියන එක පිළිබඳව කතා කරන්න එක නෙමෙයි දැන් වැදගත් වෙන්නේ. කෙරිච්ච එකේදී අපි කියන්නේ 100%ක් රජ හරි 100%ක් විරුද්ධ පක්ෂ වැරදි කියලා සෑම පාර්ශ්වයකින්ම අඩුපාඩු සිද්ධ වුණා. ඒක අමතක කරලා දැන් අපි මේ නව තත්ත්වයට මුහුණ දෙන්න රට බේර ගන්න ඕනේ. ජාතිය බේර ගන්න ඕනේ, දේශය බේර ගන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරන සැලැස්ම සකස් කරන්න ඕනේ. එතනින් තමයි ප්‍රවේශ වෙන්න ඕනේ. ඒක තමයි අවශ්‍යතාවය. අනුර පැස්කෝල් මැතිතුමන් විශේෂයෙන් යෝජනා කරන්නේ සියලුම දෙනා එකතු වෙලා රට ගැන හිතන්න ඕනේ මොහොතක් නවා විශේෂයෙන් COVID-19 වසංගතය අප කෙසේ හෝ මර්ධනය කරලා රට ඉදිරියට රැගෙන යා යුතුයි කියන කාරණාව හර්ෂණ නායක මැතිතුමන් ඔබතුමන්ට අවස්ථාව පළවෙනි වටේ ස්තුතියි පියල් මේ අද දින වැඩසටහනට ආරාධනා කිරීම ගැන ඉස්සලා අපි දාමිනී වලගම අපට සුබපතන්න ඕන ඒගේ උපන්දිනයදී මට කරන්න බැරුණා සුබපතමුතුමන්ට ඉතින් අපි ඒ වලගොඩ මෙතුමා කියපු මන්ත්‍රීතුමාගේ කතාවක මම ආරම්භ කරන්නම්. දැන් අද දිනේදී මේ මයික් පොම්පියෝගේ පැමිණීම සහ මේ රාජතාන්ත්‍රික සම්බන්ධතාවය ගැන වචනයක් කිව යුතු වෙනවා. රටකට රාජතාන්ත්‍රික වෙන එක හොඳයි. සාමාන්‍ය රාජතාන්ත්‍රික මුණ ගැහෙනකොට රටේ හොඳ හිත වර්ධනය කර ගැනීම ඒක ගෝලීය තත්ත්වයක්. ඒකට අපි දැක්කේ අද නාමල් රාජපක්ෂත් කියලා දෙනවා මේ ඔහු එන්නේ මේ ටේක් අප් දීලා කතා කරලා යනවා. ඒ තරම් අහිංසක නම් මේක හොඳයි. ජීල් පිරිස් මහත්තයා කියලා තිබුණා මේ අජිතර යන ගමන් එනවා. නමුත් මේ පැමිණීම ඇමරිකාවේ කොවිඩ් පේෂන්ට්ස්ලා 2,30,000ක් විතර ඉන්නවා. එහෙ ජනාධිපතිතුමා කටලඟ තියාගෙන මෙහෙත් කොවිඩ් වලට රට ඔන්න මෙන්න වැහෙන්න දෙනවා හදිසියෙන ගමන මොකද්ද කියන එක අපි අවධානය යොමු කරන්න ඕනේ. අපි එන්න කලින් දන්නවක එන්නේ මොකටද කියලා. මොකද අපි දන්නවා නියෝජ්‍ය සහකාර ලේකම්වරයෙක් ඩේවිඩ් ස්ටීල්වෙල් ප්‍රකාශයක් කළා වොෂින්ටන් වල. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා රජයේ තේරුම් ගන්නට ඕනේ කියලා කාත් එක්කද හිටගන්නේ කාත් එක්ක ඉදිරි ගමන යන්නේ මේක දුෂ්කර තීරණයක්. නමුත් අපි දෙන යෝජනාවලිය ඊටම විනිවිදවා යුතු යෝජනාවලියක්. ඒ නිසා ශ්‍රී ලංකා රජයේ තීරණය කරන්න ඕන කාත් එක්කද ඉදිරි ගමන යන්නේ කියලා. ඇත්ත වශයෙන්ම මේක නම් තර්ජනයක්. මොකද අපි එන්න කලින් දන්නවා එන්නේ මොකටද කියලා. එන්න කලින් දන්නවා මේකටයි එන්නේ කියන කාරණා. ඉතින් මම හිතනවා මේ ප්‍රකාශයට අපේ විදේශ අමාත්‍යාංශය පිළිතුරක් දී යුතු තිබුණා. නමුත් ඒකට පිළිතුරු දුන්නේ චීන විදේශ අමාත්‍යාංශය. අද මයික් පොම්පියෝ කියපු දෙකට සිරස ටෙලිවිෂන් එකේ මම හිතන්නේ පරපෝෂිතයන් කියන වචනේ තමයි පරිවර්තනය වුණේ සිරස නිවුස් හරහා
චීනයට දෙස් පැවරීමේදී ඒ ටිකට චීන එම්බසියෙන් ඒකට විරුද්ධව ප්‍රකාශයක් කරලා තිබෙනවා. හැබැයි අපේ රට අපි නිහඬයි. ඇයි ඒ? දැන් එහෙම වෙන එක රටක නොබැදි ප්‍රතිපත්තියක්. දැන් මේක තමයි පියල් අසරණභාවය, ආර්ථික අසරණභාවය. කිසිම රටක් තමන්ගේ ස්වාධීනත්වයේ සෛරිත්‍ය තහවුරු කරගන්නට බෑ ඔවුන්ට ආර්ථික ස්වාධීනත්වයක් නැත්නම්. දැන් අපි මේ කතාවේදී අපි දැක්කා කලින් ආණ්ඩුවේ වැරදි කිව්වා, මේ ආණ්ඩුව අමාරුවෙන් මේක බාරගත්තේ කිව්වා, ඒ ඔක්කොම හරි. හරිද? නමුත් මේක නේ අපේ සාමාන්‍ය ක්‍රමය. කලින් ආණ්ඩුව අපිට දුන්නේ හිස් බණ්ඩාගාරයක් අපි කොහොමද කරන්නේ හරි අමාරුයි. ඔය කතාව අපිට නිතරම ඇහෙනවා. නම් මම පැහැදිලිව කියනවා මේ පවත්නා වූ වත්මන් ආර්ථික අර්බුදය මේ වර්තමාන ගෝඨාභය රජතුමාගේ ආණ්ඩුවත් කලින් යහපාලන ආණ්ඩුව විතරක් නෙමෙයි. අවුරුදු ගණනාවක් තිස්සේ මේ රට දේශපාලනඥයෙක් විසින් පාවිච්චි කරපු වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා අපි අද ට්‍රිලියන 14ක් ලෝකෙට ණය. එහෙම ලෝකෙට ඒ ණය වලින් 48%ක්ම විදේශ ණය. ඒ කියන්නේ අපි ඩොලර් හොයන්නට ඕන ඒවා ගෙවන්න. හරි? මේ වලට විදේශ විනිමය එනවා අඩුයි. අපේ තියෙන දේශීය සම්පත් වරායවල් කොම්පැනි ඉඩකඩම් විදේශේ අපිට ඩොලර් හොයා ගන්න පුළුවන් තැන්. ඉතින් ඒක නිසා නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් මත නොගිහිල්ලා තමයි අපේ භාණ්ඩාගාරය අද හිස් වෙලා තිබෙන්නේ. ඉතින් ඒ වෙලාවට අනිත් රටවල් වලට යට වෙන්න වෙනවා තමයි. නමුත් මම අහන්නේ මේකයි. ගිය අවස්ථාවේදී මයික් පොම්පියෝ හරි කවුරු එනවා කියපුවම විශාල දේශප්‍රේමී හඬක් රණ හඬක් ගොඩ නැගුණා. ඔය දැන් ආණ්ඩුවේ ඉන්න മന്ത്രിවරුන්ගෙන්ම මෙතුමන්ලා කරන්නේ මම මේ කියන්නේ. දැන් ඒ හඬවල් අද කෝ? ඇක්සෙක් අසකර 2007 මෙච්චර රටේ ස්වාධීනත්වයේ ස්වෛරීත්වයට ආස නම් ඇයි ඇක්සෙක් 2007 අසං කරන්නේ? ඒකේ රටේ ස්වෛරීත්වයට හානියක් වෙන්නේ අපේ වරායවල අපේ ගුවන්තොටුපළවල අපි දෙන්න ඕනේ නැද්ද ඇමරිකාවේ යුද වදින අවස්ථාව? ඒක තමයි ඇක්ස කියලා කියන්නේ. සෝෆා 1995 අසං කරන්නේ දිගින් දිගටම පැවැත්ලා ගිහලා තියෙනවා. දැන් 2019 මං හිතන්නේ ඔවුන් එක අප්ග්‍රේඩ් කරලා එවලා තියෙනවා. ඒකේ වර්තමාන තත්ත්වය මොකද්ද කියන්නේ අපි දන්නේ නැහැ. ඒක ගොඩ ගියොත් ඇමරිකන් හමුදාවට විතරක් නෙමෙයි සිවිල් කොන්ත්‍රාත්කරුවන්ටත් තානාපති මුක්තිය ඩිප්ලොමැටික් කමියුනිටි හම්බ වෙනවා. ඒක ගොඩක් කරුණු තියෙනවා අවශ්‍ය මම ඉදිරියට කියන්න. ඉතින් මෙවන් අහිතකර ගිවිසුම් මරා MCC එක ඉරලා විස කරනවා කියලා නම් ඡන්දේ කාලේ කිව්වා. දැන් ඒක සලකා බලනවා කියනවා. අපි බලමු දැන් ඉදිරියට වෙන්නේ මොකද්ද කියලා. අපේ එක මිල්ලියම තමයි රජේ. යම් යම් ගිවිසුම් වලට යනවා නම් රටට හානියක් වෙන අහිතකර වෙන අපි කියන්නේ මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ජනතාවට ඉදිරිපත් කරන්න. ඇයි අපි එහෙම කියන්නේ? 2007 ඇක්ස් එක අසංකල්ලි ඉවරනකල් ඒක මාධ්‍යවලත් අපි කොහෙවත් දැක්කේ නැහැ. අපි මේ කතා කරන්නේ යම් දේශපාලකගේ පෞද්ගලික දේපලක් ගැන නෙමෙයි. එයාගේ පොල් වත්තේ කඩන පොල් ප්‍රමාණය නම් අපිට රට දැනගන්න ඕනේ නැහැ. නම රට. ඉතින් ඒ කරුණු ගැන මම මුලින්ම මම කියනවා මේ රට නොබැදි ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා කියලා කිව්වට අපි ආර්ථික ගැටලු නිසා යට වෙලා ඉන්නේ. මේකෙන් අපි ගොඩ ආ යුතුමයි. ඒ අවස්ථාවේදී අපි ශ්‍රී ලංකාවේ අර අනුප මන්ත්‍රීතුමා කියපු දේ. මොකද්ද? දේශපාලනය අමතක කරන්න. පාටවල අමතක කරන්න, පක්ෂ අමතක කරන්න. අපි පුද්ගලයන්ට පක්ෂ වලට නෙමෙයි වැඩ කරන්නට ඕන. අපේ රටට. ඉතින් ඒ නිසා මේ කාලය අවසන් අපි මේ ගැන ඊටාම ගැඹුරින් අධ්‍යයනය කළ යුතුයි. කොවිඩ් සම්බන්ධයෙන්ම ඊළඟ රවුමේදී කතා කරා. පළමු වටය තුළ විශේෂයෙන්ම අපි අද දවසේ මාතෘකාව සඳහා ප්‍රවිෂ්ඨය ලබා ගත්තේ අද රට සහ හෙට කියන මාතෘකාව යටතේ පවතින දේශපාලන සහ සමාජ තත්ත්වයන් පිළිබඳව අප කතා බහ කරන්නේ. පළමු වටේ නිමාවේදී අපි කෙටි විරාමයක් ලබා ගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. දෙවන වටේ ඔබ දන්නවා වඩාත් සංවාදාත්මකව කිසියම් කතිකෙක් අදහස් දක්වන අතරතුරේ නැගින්න ඕනෑම අතුරු ප්‍රශ්නයක් හෝ අදහසක් හෝ මාරු කරගන්න විනිදිරියට යන්න අවස්ථාව තිබුණා. බබ අප සංවාදාත්මක දෙවන වටේ ආරම්භ කරමු. දවසේදී සංවාද කරන්නේ අද රට සහ හෙට කියන මාතෘකාව යටතේ පවතින දේශපාලනික සහ සමාජ තත්ත්වයන් පිළිබඳව පළවෙනි වටේ අවසානයේ අප දෙවන වටේට ප්‍රවිෂ්ඨ වන්නේ. ඔබ දන්නවා දෙවන වටේ සංවාදාත්මකවයි ඉදිරියට යන්නේ. ඕනෑම අදහස් දක්වන අතරතුරේ කිසියම් අතුරු ප්‍රශ්නයක් නැගෙන්නේ නම් ඒ අවස්ථාවේදී මේ අතුරු ප්‍රශ්න යොමු කරන්නට සහ ඊට පිළිතුරු ලබා ගන්නට අවස්ථාව තිබෙන බව විශේෂයෙන් මතක් කරනවා. ගම්රිවලේ බුදු මන්ත්‍රීතුමනි විශේෂයෙන් හර්ෂණ නානායක්කාරවතුන් මතු කරපු කාරණාවෙන් අපි පටන් ගමු. දැන් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මීට පෙර සංචාරයේදී අපි දැක්කා විශේෂයෙන් ඔබ සිටින අද කඳවුර දැඩිසේ මේක විවේචනය කරනවා. නමුත් අපි දැක්ක මේ වතාවේදී බොහෝ විට මැති ඇමතිවරුන්ගෙන් අදහස් එනවා මේ තේ එකක් බීලා යන්න එන්නේ. එහෙම නැත්නම් මේ වෙන ගමනක් යන ගමන් ඇවිත් යන්න එන්නේ වගේ සරල කාරණාවන්. අපිට ඇත්තට මේ වගේ සරල තැනකින් මේක විග්‍රහ කරන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම වෘත්තිකයෙක් විදිහට හර්ෂණ නානායක්කාර අපේ මැතිතුමාගේ අදහස් දැක්වීම පිළිබඳව මම සතුටු වෙනවා.
මොකද ඇත්තටම මේ MCC ඇක්සා මේ ගිවිසුම් පිළිබඳව පැවති යහපාලන රජය කාලයේදී මේ රටේ සාකච්ඡා කරලා රටට ඒ ගිවිසුම් වල තියෙන අහිතකර භාවය ඉදිරිපත් කරන්න කටයුතු කළේ මේ රටේ හිටපු වෘත්තිකයෝ. විශේෂයෙන්ම රජයේ හා පෞද්ගලික අංශේ වෛද්‍යවරු, ඉංජිනේරු ඇතුළු නීතිඥයෝ ඇතුළු කණ්ඩායම් විශේෂයෙන්ම මට මතකයි අපි වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ගොඩනගාගෙන ඒ වගේම එවකට හිටපු විපක්ෂයක් සම්බන්ධ කරගෙන ඉතා විශාල වශයෙන් හඬ නැගුවා. ඒ කතාව ඇත්ත. ඇයි අපි එච්චර හඬ නැගුවේ? ඒකට හේතුවක් තුන මැතිතුමනි. ඒ හේතුව තමයි අපි දැනගෙන හිටියා මේ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න එනවා විතරක් නෙවෙයි මේ ගිවිසුමේ කෑලි අස්සම් කරනවා කියලා. මම තමුන්නාන්සිට කියන්නම් 2017 2018 මේ MCC ගිවිසුමේ කෑලි දෙක අස්සම් කළා. කෑලි දෙක අස්සම් කළා විතරක් නෙවෙයි මේගොල්ලෝ ගත්තා පළවෙනි කොටස අස්සම් කරලා ඇමරිකානු ඩොලර් මිලියන 7.4ක රුපියල් මිලියන 1200ක විතර මුදලක් ගත්තා. ඊළඟට දෙවෙනි කොටස 2018 අස්සම් කළා ඇමරිකානු ඩොලර් මිලියන 2.6ක්. ඔක්කොම ඩොලර් මිලියන 10ක් මේ MCC එක සම්බන්ධයෙන් මේ යහපාලන රජය විසින් ලබා ගත්තා. කියන්න සතුටුයි මේ සල්ලි වලට උනේ මොකද? ගියේ කොහෙද? ගිනුම් ගත කරලා තියෙන්නේ කොහෙද? මොකවත් අද වෙනකන් හොයාගන්නේ නැහැ. උර අපි දැනගෙන හිටියා මේ වැඩේ වෙනවා කියලා. වෘත්තිකයන් විදියට. ඒ නිසා තමයි අපි හඳ නැංගුවේ. දැන් ඊළඟට ජනාධිපති වර්ණයට යනකොට ජනාධිපති වර්ණයේදී මට මතකයි ඔබට මතක ඇති අපේ ස්වාමීන් වහන්සේ නමක් විශාල උපවාසයක් පටන් ගත්තා. ඒ අවස්ථාවේදී ජනාධිපති අපේක්ෂකව දෙදෙනා විදිහටම ගිහිල්ලා කිව්වා නෑ නෑ අපි මේ MCC ගිවිසුම අත්සන් කරන්නේ නෑ කියලා. හැබැයි අපි ඒ වෙලාවේ මතු කළා සජිත් ප්‍රේමදාස මැතිතුමා නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායකයා. එතුමා හිටපු රජයේ ප්‍රබල කැබිනට් ඇමති කෙනෙක්. ඒ වගේම නියෝජ්‍ය නායක එක්සත් ජාතික පක්ෂය. ඒ වගේම ඒ එක්සත් ජාතික පක්ෂේ ජනාධිපති අපේක්ෂකයා. එතුමා හිටපු කැබිනට් එකේ තීන්දුව අරගෙන එතුමා හිටපු කැබිනට් එක අනුමත කළා තමයි 2017 හා 2018 මේ ගිවිසුම අත්සන් කළේ. අත්සන් කළා මේ මුදල් ටික අරගත්තා. ඒවට අදටත් වෙච්ච දෙයක් නෑ හොයාගන්න. අපි අද දන්නවා අතිගරු ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමත් අපේ සමස්ත කැබිනට් මණ්ඩලය නිශ්චිතව හා නිර්වුල්ව ප්‍රකාශ කරලා තියෙනවා ඔය කියන MCC ගිවිසුම අපි අත්සන් කරන්නේ නෑ කියලා. ඉතින් එහෙමනම් අත්සන් කරන්නේ නෑ කියලා තියෙන ගිවිසුමක් ගැන සාකච්ඡා කරන්න ආවා කියලා කිව්වා වුණත් එහෙම නැත්නම් ඒක ගැන නෙවෙයි නම් එන්නේ සාකච්ඡා කරන්න අරගල කරලා කෑ ගහලා හඬ නගනගේ තේරුම නැහැ. අපිට විශ්වාසයක් තියෙනවා. අපි අපේ රාජ්‍ය නායකයා විශ්වාස කරනවා. ඒ වගේම එතුමා පොරොන්දු වෙලා තියෙනවා මේ රටේ ජනතාවටත් ආගමික නායකයන්ටත් එහෙම ගිවිසුම අත්සන් කරන්න අවශ්‍ය නම් මම මේක රහසේ කරන්නේ නැහැ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා, ජනතාවට ඉදිරිපත් කළා. රටට හිතකර ආකාරයට මිසක මේක කරන්නේ නැහැ කියලා. ඒ නිසා මේ ඇයි මේ අපි හඬ නගන්නේ නැහැ කියන එකට පිළිතුර නම් මැතිතුමනි ඒක තමයි. ඒ නිසා මොකද අපිට හඬ නගන්න දෙයක් නැහැ. අපි දන්නවා එන්නේ මොකටද? ඇවිල්ලා කරන්න හදන්නේ මොකද්ද කියන එක අපි දන්නවා. නමුත් ඒකට අපි එකඟ නැති නායකයෙක් අපිත් එක්ක ඉන්න නිසා රටේ ජනතාවටත් අපිටත් ඒ පිළිබඳව ඔබ කියන තරම් ලොකු ප්‍රශ්නයක් මේ වෙනකොට නිර්මාණය වෙලා නැහැ. අපේ මන්ත්‍රීතුමා රහුමන් මන්ත්‍රීතුමා කිව්වා රජයේ බදු ආදායම බදු සංශෝධන නිසා රුපියල් බිලියන 500ක් 600ක් අහිමි වුණා කියලා. ඒ ඉලක්කම වැරදි. එච්චර බදු ප්‍රමාණයක් අහිමුුනේ නැහැ කියන එක මම කියන්න ඕනේ. ඒ රටට බොරු කියන්න එපා. කොච්චරද අහිමුුනේ? ඒ වගේම රුපියල් බිලියන 400ට වඩා අඩුයි. නෑ. රුපියල් බිලියන 400ට වඩා අඩුයි. මම කියන්නම් ආදායම් බදු කොච්චරද VAT NBT පැල් එයාපෝට් ලිවි මේ ඔක්කොගෙම ඉලක්කම් ටික මට කියන්න පුළුවන් වෙලාව දෙනවා නම් ඒ අඩු වෙච්ච ප්‍රමාණය මම කියන්නම්. ඒ වගේම තමයි එතුමා කිව්වා රාජ්‍ය ආදායම අඩුවීම සහන කැපීමට හේතු වන නිසා හේතු වුණා කියලා. මම අහන්න කැමතියි මගේ මොන සහනද අඩු වුනේ කියලා. ඇයි දැන් මේ පෝෂණ මල්ල දෙන්නේ නැහැ. පෝෂණ මල්ල දෙන්නේ නැහැ. කිසිම සහනයක් අඩු වුනේ නැහැ. පෝෂණ මල්ල නවත්තලා තියෙනවා. පෝෂණ මල්ල නවත්තලා නැහැ. පෝෂණ මල්ල දෙනවා කියපාට දෙන්නේ නැහැ. නවත්තලා තියෙනවා. ඒ වගේම තමයි තමුන්නාන්සේ තව කාරණාවක් පරිවැඩි කිරීම නැවතුවා. ඡන්දය මොකද ජනාධිපති වර්ණයට උදව් කරපු අයට බදු සහන දුන්නා කියලා. ජනාධිපතිවරණයට උදව් කළා 69 ලක්ෂයක් ඡන්ද දීලා. ව්‍යාපාරිකයන් මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ශේෂ්ත්‍රයේ ව්‍යාපාරිකයන් සියලු දෙනාට යන එන මන් නැති වෙලා තිබුණේ. මම මේ පැරණි දේවල් කතා කරන්න කැමති නෑ ඇත්තටම. නමුත් එතුමගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ. යන්නේන මන් නැති වෙලා තිබෙන නිසා මේ එකතු කළ අගය මත බදු සීමාව මිලියන 300 දක්වා ගෙනිච්චා. ඒකට හේතුව තමයි මේ රටේ ජීවන ආලිය වන
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉන්න නිෂ්පාදකයෝ ආයෝජකයෝ බෙදා හරින්නෝ සහ පුජ්‍යලිකාංශයේ සේවා නියුක්තයෙන් 54ක් නියුක්ත වෙලා ඉන්නේ මේ ක්ෂේත්‍රයේ. අපි අවසන් කරමු. ඒ නිසා ඒ අයට මේක ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ සමස්ත ශරීරයේ පුරා වෙලාගෙන තියෙන පිළිකාවකට ප්‍රතිකර්ම කරනවා වගේ අවස්ථාවක්. ඒ සඳහා තමයි බදු ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කළේ. එහෙම නැතුව තුවාලයකට ප්‍රතිකර්ම කරන්න තිබුණා නම් එතනට විතරක් ප්‍රතිකර්ම කරන්න තිබුණා. නමුත් ඒ ප්‍රතිකර්මය ප්‍රමාණවත් නොවන නිසා තමයි සමස්තයට ප්‍රතිකර්ම කළේ. ඒ නිසා ඒ බදු සංශෝධනවල දිගු කාලීන ප්‍රතිඵල මිසක කෙටි කාලීන ප්‍රතිඵල ලබා ගන්න අමාරුයි. ස්තුතියි ඔබතුමාට විජිත රහමන් මන්ත්‍රීතුමනි විශේෂයෙන් එතුමන් මතු කරපු ප්‍රධාන කාරණාව තමයි MCC ගිවිසුමේ කොටස් දෙකක් ඔබ නියෝජනය කරපු රජය අත්සන් කරලා තියෙනවා. ඒ වගේම අහනවා කෝ එතනින් ලැබිච්ච සල්ලි කියලා. මේ පියා පළවෙනිම දේ තමයි දැන් MCC ගිවිසුම අත්සන් කරන්න ඕනේ කියලා ඉල්ලන්නේ 2007 අප්‍රේල් 3 වෙනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා යවනවා ලියුමක් George Bush His Excellency George Bush President of the United States of America Washington DC. I am addressing this letter to you in view of certain adverse development taking place with regard to the Sri Lankan compact with the Millennium Challenge Corporation. තුමා 2007 ඇමරිකානු ජනාධිපතිතුමාට යවපු ලියුමක් මගේ ළඟ තියෙනවා. එතුමා ඉල්ලනවා මේක අත්සන් කරන්න. මේක ඉස්සරහම යවන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා. මේක අපේ ආණ්ඩු කාලෙත් මේ මිලේනියම් චැලෙන්ජ් එක ආවා. නමුත් මම නම් දන්නේ නැහැ මෙතුමා ওই කියන විදිහට අත්සන් කරලා කවුද සල්ලි ගත්තේ කියලා. මම දැනුවත්ව නම් ඇමරිකානු තානාපති කාර්යාලයේත් ඒක ප්‍රතික්ෂේප කරා එහෙම සල්ලි දුන්නේ නැහැයි කියලා. මේ ප්‍රශ්නේ පැන නැගුණා. මේක පෞගේ කාලේ මාධ්‍යවල පළ වුණා මේ වගේ සල්ලි නෑ බොරු කියන්න එපා මන්ත්‍රීතුමනි මම කියන්නම් මේකට අතිගරු ජනාධිපති හිටපු ජනාධිපතිතුමා මේකට කොමිසමක් පත් කළා. ඔව් ඉතින් හිටපු ජනාධිපතිතුමා කොමිසම පත් කළා. ඉන්නකෝ කියන එක මේක ඉන්න මෙන්න ලලිත් ගුණරුවන් නෑ ප්‍රශ්නයක් හැටියට ඒක ගොඩක් මම මේ ඒක ප්‍රතික්ෂේප කරනවා මෙතන කියන්නේ බොරු රටට. ඉතින් බොරු නම් ඉතින් මේ ගිවිසුම අත්සන් කළා කියලා බොරුනේ ඉතින්. නෑ මම කියන්නේ බොරු ඔබතුමා කියන්නේත් බොරු. ඉතින් මටත් කියන්න පුළුවන් ඔබතුමා කියන්නේත් බොරු කියලා. නෑ මේක ඔබතුමාගෙන් කවුද බොරු කියන්නේ කියලා අපි හිත ඔප්පු කරනවාද? ඉතින් ඔබතුමා ඔප්පු කරන්න ඕනේ සල්ලි ගත්ත ලියුම කියනවා නම් මෙන්න බොරු කියන්නේ ජනාධිපති කොමිසමේ වාර්තාව. ඔය ඉතින් ජනාධිපති කොමිෂන් වාර්තාවල් තියෙනවා හැම එකක්ම. මේ ජනාධිපතිතුමා තමුන්නාන්සේලගේ ජනාධිපති. ඔය දැන් කාත් එක්කද ඉන්නේ? ජනාධිපති. දැන් ඉන්නේ එක්කෙනා නෙමෙයි. ඔව් දැන් ඉන්නේ කාත් එක්කද? මම ගන්නේ දැන් ඉන්නේ ඔබතුමා ඔය කියන කොමිෂන් වාර්තාවේ කියනවා පැහැදිලිව. ඔබතුමා ඔය කියන කොමිෂන් වාර්තාව නෑ ඒක තමයි ඔබතුමා ඔය කියන කතාව ඇමරිකන් තානාපති කාර්යාලයේ ප්‍රතික්ෂේප කළා නෑ. මතු කරාම මේක ප්‍රතික්ෂේප කරා. නෑ ප්‍රතික්ෂේප කළා නෑ. මට මතකයි. ඔබතුමා එහෙම ප්‍රතික්ෂේප කළා නැත්නම් ඔබතුමා ඒ ලියවිලි ගෙනල්ලා මෙතන පෙන්නන්න ඕනේ සල්ලි අත්සන් කරේ මෙයා මුදල් ඇමරිකන් තානාපති කාර්යාලයේ පෙන්නන්න ඕනේ. එහෙම නැතුව ඇවිල්ලා නික උපකල්පනය කරලා කතා කරන එක තේරුමක් නෑනේ. අනිත් එක තමයි දැන් මේ පියල් එතකොට මේ ඇමරිකන් මේ ගිවිසුම අත්සන් කරන්න ඕනේ කියලා 2007 ඉල්ලන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒවකට ජනාධිපතිවරයා. එතකොට අපේ ආණ්ඩු කාලෙත් මේක ආවා. අපේ ආණ්ඩු කාලේ ඇත්තටම මේ ගිවිසුම සම්බන්ධව සාකච්ඡාවක් ගියා. යම් වාද විවාද ගියා. මේ ගිවිසුමේ තියෙන හොඳ කරුණු, වැරදි කරුණු ඒ ගැන යම් සාකච්ඡාවක් ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තු කණ්ඩායම තුල යම් විවාදයක් ඇති වෙලා තිබුණා. නමුත් මේක මේ ගිවිසුම කලින් ජනාධිපති මැතිවරණය එන හින්දා මේ පිළිබඳව යම් තීන්දුවක් ගන්න බැරි වුණා ආණ්ඩුවක් හැටියට. ඒ වගේම තමයි එතකොට මෙතුමන්ලා විපක්ෂයේ ඉඳලා විශාල ප්‍රචාරයක් ගෙනිච්චා මේ MCC ගිවිසුම ගැන. ඇත්තටම ආණ්ඩුව හැටියට තීරණයක් ගන්න බැරුණාද නැත්නම් රට ඇතුලේ නැගිටින විරෝධයත් එක්ක ආණ්ඩුවක් හැටියට අපිට ඒ ජනාධිපති මැතිවරණයත් එක්ක ඒ පිළිබඳව අපිට තීන්දුවක් ගන්න බැරි වුණා. මොකද මැතිවරණයත් ආවා. නමුත් මේක ගැන යම් කිසි විමර්ශනයකුත් කරා. මේ ගිවිසුමේ තියෙන හොඳ දේවල් පිළිබඳ නරක දේවල් පිළිබඳව විමර්ශනයක් වුණා. මේකේ සමහර අය කිව්වා මේකේ හොඳ දේවල් තියෙනවා. සමහර අය කිව්වා නෑ මේකේ නරක දේවල් තියෙනවා කියලා. විවාදයක් වුණා විවෘත විවාදයක්. ඒ වගේම අපි එදා ආණ්ඩුවක් හැටියට කිව්වා එහෙම ගිවිසුමක් අත්සන් කරනවා නම් අනිවාර්යයෙන්ම අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තු විවාදයක් කරලා තමයි අපි මේක කරනවා නම් කරන්න කියන එකත් ප්‍රසිද්ධියම කිව්වා. නමුත් මෙතුමන්ලා එහෙම නෙමෙයි කිව්වේ. මෙතුමන්ලා මේ රටේ ජනතාවට මැතිවරණ කාලේ මේ MCC ගිවිසුම පෙන්නලා විශාල මතවාදයක් හැදුවානේ. මේක අත්සන් කරපු ගමන් මේ රටේ ඇමරිකාවේ කොලනියක් වෙනවා.
මේ ඉඩම් ඔක්කොම බහුජාතික සමාගම් ඇමරිකාවට අයිති වෙනවා. රුවන්වැලි සෑය බලන්න යන්න වීසා ගන්න වෙනවා. මේ පැත්තෙන් දළදා මාලිගාව බලන්න යන්න වීසා ගන්න වෙනවා. මේ රට හරහා යනවා ඇමරිකන් කොරිඩෝ එකක් හැදෙනවා කියලා විශාල මතවාදයක් මේ රටේ තුල ගෙනිච්චා. මේ මතවාදයත් එක්ක කියලා තමයි ජනාධිපති මැතිවරණේ ජයග්‍රහණය කරේ. ඒ ජයග්‍රහණය කරාට පස්සේ කිව්වා මේක ගැන දැන් අපිට බලන්න. ජනාධිපති වේදිකාවේ ජනාධිපතිතුමාත් කිව්වා මේක ඉරලා දානවා කියලා තමයි කිව්වේ. කියලා ඉවරලා මැතිවරණය වුණාට පස්සේ මෙතුමන්ලාගේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු කියන්න පටන් ගත්තා MCC එක ගැන අපි දැන් හොයන්න ඕනේ. මේක හොඳ නරක බලන්න ඕනේ. බලලා තමයි මේක කරන්න කියලා දැන් කියන්න පටන් අරන් තියෙන්නේ. දැන් මයික් පොම්පියෝ මහත්මයා මෙයා ආවේ මේ රටේ ඉන්න ජනාධිපතිතුමාගේ දුක සැප බලලා යන්න නෙමෙයි. එතුමා ආවේ අද මේ රට අද අපේ රට විශේෂයෙන්ම පැත්තකින් අපි හිර වෙලා ඉන්නේ. එදා මෙතුමන්ලාගේ ආණ්ඩුව තියෙන මෙතුමන්ලා විදිහට කතා කරලා ඉන්නකො ඉතින් මම කතා කරනකොට කතා කරන්නකො. යාපු දෙය මං කියන්න අහගන්න. හරි. එදා මේ මෝඩි එනකොට මොකද්ද කිව්වේ? මෝඩි එනකොට කළු කොඩි දාන්න කියලා කිව්වා. කිව්වනේ වාහනවල කළු කොඩි බැඳගෙන ගියා. මේ මෝඩි එන්නේ වෙසක් බලන්න නෙමෙයි කියලා කිව්වා. එහෙම තමයි කිව්වේ. හරි කියලා මේ රටේ ජනතාව අතර විශාල මතවාදවල් ගොඩ නැගුවා. දැන් අද මේ රටේ දැන් ගිය සුමානට කලින් සුමාන චීන කොමියුනිස්ට් පක්ෂයේ එළෝ නායකයා ආවා. මොකද සාකච්ඡාව? මම කවුරුත් දන්නේ නැහැ. දන්නේ කියන්නේ ආණ්ඩුව කියන්නේ ණය දෙන්න ආව එච්චරයි. අපි ණය ඉල්ලුවා. මේ චීනයේ ඉන්න මේ ඉහළ කොමියුනිස්ට් පක්ෂයේ ඉන්න ඉහළ නායකයෝ එන්න ඕනේ නැහැ ණය දෙන්න. ඕක චීන එක්සිම් බැංකුවට ලිව්වා නම් ණය දෙනවා. ඒක නෙමෙයි ආවේ. මොකද චීනෙත් එක්ක තියෙන මේ රාශිගත ගනුදෙනුව ඒක ආරංචි වෙච්ච ගමන් තමයි මේ ඇමරිකාව දුවගෙන ආවේ. ඒක පැත්තකින් නැතු මේ ඇමරිකාව මේක මේ කලින් ඉඳන් මේ ඒගොල්ලන්ගේ ප්ලෑන් එකේ තිබිච්ච ගමනක් නෙමෙයි මේ ලංකාවට එන එක. ඒගොල්ලන්ගේ ගමන තිබුණේ ඉන්දියාව මේ මාලදිවේ ඉන්න ඉන්දුනීසියාවට යන්න. මේ අතරමැදි ලංකාවට වැදුනේ චීනයේ ඉහළ පෙළේ නායකයෝ දවසයි හිටියේ සාකච්ඡා කරා ජනාධිපතිතුමා අගමැතිතුමාත් එක්ක කවුරුවත් දන්නේ නැහැ මොනවාද සාකච්ඡා කරේ කියලා මොනවාද වෙච්ච පොරොන්දු කියලා කවුරුවත් දන්නේ නැහැ මොනවාද ඒ වෙච්ච ද්විපාර්ශ්වික ගනුදෙනු කවුරුවත් දන්නේ නැහැ කිව්වේ මේ අපිට ණය දෙන්නවයි කියන එක විතරයි එළිදරව් කරේ මේක ඇමරිකාවට ආරංචි වෙච්ච ගම ඇමරිකාව බැස්සා මෙහෙට. එතකොට අද අපේ රට ජාත්‍යන්තරව මේ රටවල් තුනකට මැදිහත් වෙලා අපි ඉන්නේ. එක පැත්තකින් ඉන්දියාව, එක පැත්තකින් චීනය, එක පැත්තකින් ඇමරිකාව. එතකොට දැන් ඇමරිකාවට පෞගිය කාලේ තිබිච්ච විරෝධය මේ ආණ්ඩුවේ තුල ඉන්න මැති ඇමතුරු අපේ ආණ්ඩුව තියෙන කාලේ මයික් පොම්පියෝ මහත්තයා එනකොට කරපු ඒ දරපු විරෝධය, ඒ දරපු පැහැදිලි කිරීම, ඒ පාපු විරෝධතාවයන් අද සියලු දේවල් නිශ්ශබ්ද වෙලා තියෙනවා. අද ඔක්කොම පූස් පැටවු වගේ හිලා වෙලා ඉන්නවා. ඕකනේ ditthapurasi භාවයට උනේ. දැන් ditthapurasi භාවයේ ගේන්න කලින් මේ රටට කොයිතරම් කෑ ගැව්වද? අර්ජුන් මහේන්ද්‍රන්ව ගෙනල්ලා මහ බැංකුවේ අධිපති කළාම විදේශීය විදේශීය ජාතිකයෙක්ව මේකේ මොකද්ද අධිපති කරයි කියලා මරා ගන්න හැදුවානේ. දැන් මේ විවස්ථාවේ 20 වෙනි සංශෝධනය තුල ජනාධිපතිවරයාගේ පුටුව දක්වා යන්න පුළුවන් මේ ditthapurasiෙක්ට. එතකොට අද ඒකට අතයිස්සුවා. අද මේ ස්වදේශගතය ගැන කතා කරන, දේශප්‍රේමය ගැන කතා කරන, ඇමරිකන් විරෝධී අධිරාජ්‍යවාදයට විරුද්ධව කතා කරලා අපේ රට සුවජාතික ඒ වගේම ජාතික මාමක මේක ගොඩනගා ගන්න ඕනේ කියලා කියන මේ උදවිය එදා පාර්ලිමේන්තුවට ඇවිල්ලා විලි ලැජ්ජයි ditthapurasi භාවයට අතයිස්සුවා. ඒ කියන්නේ ඇමරිකන් පුරවැසි භාවයේ තියෙන කෙනෙක්ට පාර්ලිමේන්තුව විතරක් නෙමෙයි මේ රටේ ජනාධිපතිතුමා තනුරට යන්න පුළුවන් අත උස්සලා මේ ඇවිල්ලා කතා කරන්නේ මේ ජාති මාමක බලවේග. මොනවද මේ කියන්නේ? ඒ හින්දා අද මේ පොම්ප මහත්තයාත් ඇවිල්ලා මේගොල්ලන්ගේ ওই දේශප්‍රේමී සරුපිලි ඔක්කොම ගලවලා දැම්මා. බැසිල් රාජපක්ෂ මහත්තයා කොමාරි මේ ආණ්ඩුව ඇතුලේ ඉන්න මේගොල්ලන්ගේ අර දේශමාමක කීප දෙනෙක් ඉන්නවානේ. ඒ 20 වෙනි සංශෝධනයෙන් බැසිල් රාජපක්ෂ මහත්තයා ඒගොල්ලන්ගේ කල්සන් ටිකක් ගලවලා දැම්මා. මයික් පොම්පියෝ මහත්තයා ඇවිල්ලා ඉතුරු අයගේ සලුපිල ගලවලා දාලා තමයි ගියේ. ඒ හින්දා මේ දේශප්‍රේමී දේශමාමක මේ ඔක්කොම සටන් පාට විතරයි මේ දකුණේ ජනතාව ගොනාට අන්දන සටන් පාට. ඉතින් අද ජනතාව තේරුම් අරන් ඉන්නවා. තව ටික දවසක් යනකොට MCC එකත් අස්සම් කරයි. එතකොට ඉතුරු ටිකක් තේරුම් ගනි. ස්තුතියි ඔබතුමන්ට. අනුපැස්කෝල මැතිතුමනේ විශේෂයෙන් එතුමන් මතු කරන ප්‍රධාන කාරණා දෙක තමයි පොම්පේ ගියවර ලංකාවට එනකොට නැගුණු විරෝධය සහ MCC ගිවිසුමට නැගුණු විරෝධය ඇත්තටම දැන් කබරගොයා තලගොයා වෙමින් යන්නේ. දැන් අපි පැහැදිලි කිරීමක් කරා. දැන් අපි දන්නවා ඉතිහාසයේ විජේදාස රාජපක්ෂ මැතිතුමා
පාර්ලිමේන්තුව එකවරක් කිව්වා ත්‍රස්තවාදය එනවයි කියලා. අන්තවාදය එනවයි කියලා. අන්තවාදය එනවා ත්‍රස්තවාදය එනවා. එතකොට කිව්වා කොරහ කිඹුල්ලු දකින්න එපයි කියලා. මුස්ලිම් අන්තවාදී. මුස්ලිම් අන්තවාදය එනකොට කොරහ කිඹුල්ලු දකින්න එපයි කියලා කියපුවා දැන් කියන ඔහම 350ක් මැරුණා. අමුමේ පිලිස්සලා මැරුණා. ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ නැකිටගෙන කිව්වේ කොරහ කිඹුල්ලු දකින්න එපා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ මහත්තුරු තමයි දැන් කියන්නේ ওই කතන්දරේ. අපිට කියන්න තියෙන මෙච්චරයි. අපේ වැඩසටහන පැහැදිලි. අපි MCC ගිවිසුමට විරුද්ධ වුණා ඇත්තටම. MCC ගිවිසුමට විරුද්ධ වුණා. ඒ කාලේ අත් වශයෙන්ම කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධුනේ නැහැ. කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ ඔබතුමා විමල් පොල් ගහලා රත්නායක කීයද කියලා මම දන්නේ මේ නැහැ. මහත්මයා එකක් කියන්න නෑ. බොරු කියලා හැත් වෙන්න එපා. මම ජනතා විමුක්ති පෙරමුණේ නෙමෙයි. ඒ නිසා මට අවශ්‍ය නැහැ ජනතා විමුක්ති පෙරමුණ ආරක්ෂා කරන්න. අනිත් කාරණා තමයි ජනතා විමුක්ති පෙරමුණ තමයි MCC ගිවිසුමට විරුද්ධ වෙමින් රට පුරා සම්මන්ත්‍රණ පැවැත්තලා දැන් මේ මහත්මයා ඒ වෙලාවේ ගිය ඒ MCC පොඩක් කියන නෑ බොරු කියලා පයින්න දෙන්න බෑනේ. ඉතින් බොරු කියලා හරි බොරු කියන්න එපා. මම කියන්නම්. මුල රට පුරාම සම්මන්ත්‍රණ පැවැත්තුවා MCC ජනතා විමුක්ති පෙරමුණ විසින් ඒකෙන් තමයි අපි සියල්ල වැරගත්තා. අපි ජනතා විමුක්ති පෙරමුණ අපි MCC ගිවිසුමට විරුද්ධත්වය ප්‍රකාශ කරා. මතවාදයේ හැන්ඩ් රැගුවා. මතවාද ඉදිරිපත් කරා. ඒක තුලින් වෙන හානිය ජනතා විමුක්තියත් එක කරා ඔබතුමා මේ ග්‍රහලෝකෙ හිටියනම් ඒ කිව්වා ඒක වගේම අපි කිව්වා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපිට පොරොන්දුවක් දීලා තියෙනවා රටේ ජනතාවට පොරොන්දුවක් දීලා තියෙනවා රටට අහිතකර ගිවිසුම් ගේන්නේ නැහැ අත්සන් කරන්නේ නැහැ. එතකොට මේ වෙලාවේ දැන් ඔබතුමා කියනවා මේ ආවේ හොර ගිවිසුමකට කියලා. පොම්පියෝ මහත්මයාගේ හොර ගිවිසුමකට කියලා කියනවා. එතකොට ඊට පස්සේ කියනවා චීනය ආවයි කියලා. චීනයත් ආව හොර ගිවිසුමට කියනවා. ඒක පදනම් විරහිත කතාවක්නේ. රාජ්‍ය නායකයෝ සෑම ආණ්ඩුවක් කාලෙදිම එනවා. ඒක නතර කරන්න බෑ. රාජ්‍ය නායකයෝ නෙමෙයි මන්ත්‍රීතුමා. රාජ්‍යතාන්ත්‍රික ආවේ කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ නායකයෝ. රාජ්‍ය නායකයෝ නෙමෙයි. ඒත් රාජ්‍යතාන්ත්‍රික ගමන් රාජ්‍යතාන්ත්‍රික තමයි රාජ්‍ය නායකයෝ නෙමෙයි. රාජ්‍ය නායකයෝ රාජ්‍යතාන්ත්‍රික ගමන්. අනුගානේ පොම්පියෝ නම් කියන්න පුළුවන් රාජ්‍ය නායකයෝ රාජ්‍ය ලේකම්නේ. රාජ්‍යතාන්ත්‍රික ගමන් සාකච්ඡාවල් සිද්ධ වෙනවා. නමුත් අපේ රට අහිතකර ගිවිසුමක් සිද්ධ වුණා. අපි වොච් ඩොග්ලා වගේ ඉන්නවා. අපි ඒවට විරුද්ධ වෙනවා. කොහොමද දිත්තපුරසි භාවයට විරුද්ධුනේ නැහනේ. පොඩ්ඩක් ඉන්න කියන දිත්තපුරසි භාවය. ඒක වොච් ඩොග්ලානේ ඕගොල්ලෝ. ඒක හරිනේ. පොඩ්ඩක් දිත්තපුරසි ගාය ගත්තොත් එහෙම කතන්දරේ මේක. ඔබතුමාලා දිත්තපුරසි භාවයට කොන්දේසි දාලි වල 19 වෙනි සංශෝධනය ගෙනාව මොකටද? ගෙනල්ලා මේ රට ආරක්ෂා කරන්නද? එහෙමනම් රට ආරක්ෂා කරන්න ගෙනාවන සංශෝධනය ගෙනාවු එකන කොහෙද ඉන්නේ දැන්? පොඩ්ඩක් ඉන්න කියනකම්. එහෙමනම් ඇයි? දැන් ඔබතුමා එහෙම මට කියන්න ප්‍රශ්න ඔබතුමා පළවෙනි වටේට ඇවිල්ලා ඔබතුමා මේ කිව්වා මේ රනිල් මේ කොහොමද සජිත් ආණ්ඩුව කියලා. රනිල් සජිත් ආණ්ඩුව නෙමෙයිනේ තිබුණේ. එහෙනම් මොකක්ද? මෛත්‍රී රනිල් ආණ්ඩුවනේ. අයිවා මෛත්‍රීපාල මහත්තයා අමතක කරන්නේ. දැන් ඔබතුමාලත් එක්ක ඉන්න හින්දා ප්‍රශ්නේ කියන්නකෝ. නෑ නෑ ඒක තමයි මම අහන්නේ. ඇයිද ඒකත් වරද්දන්නේ? හරි ප්‍රශ්නේ පැහැදිලි. ඒ මෛත්‍රීපාල ජනාධිපතිතුමානේ. හරි. ඉතින් රනිල් අගමැති. මෛත්‍රී රනිල් කිව්වා නම් හරි. හරි එතකොට අපි සජිත් හිටියේ නෑ. මෛත්‍රී තිර රනිල්ත් සජිත් හිටියා. ඒක හරි. දැන් මෛත්‍රී ඔයගොල්ලොත් එක්ක ඉන්න හින්දා නම කියන්නේ නෑ. දිත්තපුරවැසි භාවය ප්‍රශ්නෙට මම ඉස්සෙල්ලා දෙන්නම් උත්තරේ. දිත්තපුරවැසි භාවයට විරුද්ධ තමුන්නාන්සේලා එක ගෙනාවේ 19 වෙනි සංශෝධනයේ රාජපක්ෂරුන්ගේ පලිගන්න. ඒ ගමම්ම රට ආරක්ෂා කිරීම සඳහා රට ආදරය සඳහා මේක ගෙනාවා නම් ඇයි මහ බැංකුවට සිංගප්පූරු ජාතිකයෙකු පත් කරේ? ඒක අපි වැරදි කියලා පිළිගන්න. පොඩ්ඩක් ඉන්න. සිංගප්පූරු ජාතිකයෙක් පැත්තකින් පත් කරන එක මේ රටේ පුරවැසියෙකුත් නෙමෙයි. ඒක වැරදි තීන්දුවක්. පොඩ්ඩක් ඉන්න කියන සිංගප්පූරු ජාතිකයෙක් පත් කරන ගමන් අනිත් පැත්තෙන් 19 වෙනි සංශෝධනය හරහා කියන දිත්තපුරවැසි භාවය මේ රටේ එපායි කියලා. දිත්තපුරවැසි භාවය 3 දෙනෙක් හිටියා මේ රටේ. එක්කෙනෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ. ගෝඨාභය රාජපක්ෂ මොකද්ද කරේ? මේ රට වෙනුවෙන් සටන් කරලා ත්‍රස්තවාදේ පරාජය කරා සම්පූර්ණයෙන්ම. ඒ සරත් වංශේක. ඒකත් ඇත්ත. ඒකත් සත්‍යයි. එතකොට දිත්තපුරවැසි භාවය වෙනුවෙන් තමුන්නාන්සේලා දිත්තපුරවැසි භාවයට විරුද්ධව ගෙනාවු යෝජනා සහ මුලින්ම බොරුවක්. වංචාවක් කියන එක පැහැදිලිනේ. දැන් ඔබතුමාලා කියපු එක හරි. මොකද්ද කිව්වේ? දැන් ඔබතුමාලා ඒ දිත්තපුරවැසි භාෂාවේ ඡන්දේ දීප එක හරියනේ. අපි ඉදිරිපත් කරා යෝජනාවක් මේ ඉදිරිපත් කර 20 වෙනි සංශෝධනයේ තිබිච්ච ප්‍රශ්න සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරා විවිධ පාර්ශ්ව මගින් යෝජනා 7-8ක් විතර. සමහර අය 9ක් ඉදිරිපත් කරා. එතකොට ඒවැන් අර රටට අහිතකර යෝජනාවල් සීලුම දේවල් ඉදිරිපත් මහා සංඝරත්නය ඉදිරිපත් කරා. එතකොට මහා සංඝරත්නය කිව්වා දිත්තපුරවැසි භාවය අයින් කරන්න කියලා. පොඩ්ඩක් කියනක ඉදිරිපත් කරු යෝජනාවගේ අති බහුතරයක් රජය පිළි අරගෙන ඒක වෙනස් කරා. නමුත් එක්සත් ජාතික පක්ෂ කවදාකවත් එහෙම වෙනස් කිරීමක් කළා තියෙනවද? ඉතිහාසය තුල ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරා. බලහත්කාරයෙන් අත්සන් කරේ. මහා ජනතා පාර්ට බහැල විරුද්ධ වෙනකොට තමයි අත්සන් කරේ ඉන්දු ලංකා ගිවිසුම. වෙඩි තියලා අත්සන් කරේ. එහෙම කවදාකවත් කළා නැහැ මේ ආණ්ඩුව. මේ ආණ්ඩුව දැන් මේ 20 වෙනි සංශෝධනයේ ජනතාවගේ විරෝධය, ජනතාවගේ මතය, ජනතාවගේ හඬ යෝජනා, භික්ෂුන් වහන්සේලා යෝජනා සැලකිල්ලට අරගෙන තමයි අවසානයේදී සම්මත කරේ. එතකොට 100%ක් ඒ යෝජනාව සම්මත වෙන්නේ වෙනස් වෙන්නේ නැහැ. ඒක
කොම්ප්‍රොමයිස් වෙනවා කියලා කියන්නේ ඒකට යෝජනාවලින් අතිබහුතරයක් වෙනස් කරා. මහා සංඝරත්නයකින් පිළිගත්තා. නමුත් ඕගොල්ලෝම කළා තියෙන්නේ කොහොමද? දිත්ව පුරවැසි භාවයත් මේ ස්වාමීන් වහන්සේලා මූලික ස්වාමීන් වහන්සේලා ඒක අයින් කරේ නැහැ. ඒක අයින් කරේ නැහැ. ඒක තමයි මම අහන්නේ ඔබතුමාලා ඒක සහයෝගය දුන්නා. තමුන්වහන්සේලා උච්චර හිතේ අමාරුවක් නෑ ඉතින් ඔබතුමා මම අහන්නම් ඔබතුමා කැමතිද දිත්ව පුරවැසියෙක් කියන කෙනෙක් මේ රටේ පාර්ලිමේන්තුව හා මේ රටේ රාජ්‍ය නායකත්වයට පත් වෙන එකට? පාර්ලිමේන්තුවට ඔබතුමා මට කියන්නකෝ ඒකට උත්තරයක්. පාර්ලිමේන්තුවට පත් වීම සම්බන්ධයෙන් ඔබතුමාට අදිරි වෙලාවක් තියෙන. ඒකට පිළිතුරක් ඔව් ඒක තමයි. මෙතෙන්දී අත් වශයෙන්ම කියනවා නම් ඔබතුමාගේ ආයි ලබා දෙනවා. දිත්ත පුරවැසි භාවය පිළිබඳව ඔබතුමා නගන ගැටලුව නිර්මාණය වෙන්නේ මෙහිමයි. තමුන්නාන්සේලා එක පුජ්‍යලයක්ගෙන් පරිගන්න ගෝඨාභය රාජපක්ෂ කියන චරිතේ පරිගැනීම සඳහා තමයි එහෙම නැත්නම් එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන එක වළක්වන්න තමයි මෙතුමාට විනාඩියක් මගේ වෙලාව මගේ වෙලාව අඩු කරන්නකො මම දිවස මේ ඉදිරිපත් ආර්තුමා විනාඩි 4ක් භාවයට යාරගෙන යන පස්සේ මෙයා උත්තර දෙන එකයි මම නෑ, එතුමාගේ වෙලාවෙන් ලබා වුණා ඒක ඇත්ත. සටේ සංඝයාවහන්සේලා විරුද්ධ වුණා, ජනමත විරුද්ධ වුණා. එහෙම එකක් වුණා ඒක ඇත්ත. නෑ මන්ත්‍රීතුමා නෑ ඉන්න මම ඔබතුමා මේක ඇවිල්ලා එක එක්කෙනාට ලඝු කරන්න එපා. දාරයට විරුද්ධ හින්දා දිත්ව පුරවැසි භාවය තියෙන කෙනෙක් මේ රටේ ඉහළම රාජ්‍ය නායකත්වයට බුදුරහමන් මන්ත්‍රීතුමනි අපි එතුමන්ට අවස්ථාව දෙමු කරලා ඔබතුමාගේ අවස්ථාවේදී පැහැදිලි කිරීම අපි ගත්තොත් එම දිත්ව පුරවැසි භාවයෙන් පාර්ලිමේන්තුවේ එනක සම්බන්ධයෙන් ජනමතයක් තිබුණා. මහා සංඝරත්නය සහ ජාතික බලවේගවල විරෝධතාවයක් තිබුණා. එතකොට ඒ විරෝධතාවය සැලකිල්ලට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැහැදිලිව කිව්වා මේ පරිගැනීම සඳහා දාපු ව්‍යවස්ථා සංශෝධන මේ අවස්ථාවේදී ඉවත් කරනවා. සිරිමා බණ්ඩාරනායක මැතිණියකින් පරිගණන කර මේවා ඉවත් කරා ඒ අවස්ථාවේදී. ඒ වගේ මේක ඉවත් කරනවා. ඊට පස්සේ නව ව්‍යවස්ථාවේදී නව ව්‍යවස්ථා කෙටුම්පතේදී ඒක දිත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට එන්න බැරි විදිහට සකස් කරනවා. ඒත් ඇතුළත කියනවා. ඒත් පාර්ලිමේන්තුවට දිත්ව පුරවැසිය ආවත් ප්‍රශ්නයක් නැහැ. ඒ විවාක තියෙනවා. නමුත් ඊට පස්සේ වර්ෂයක් තුල ඒක ආවට පස්සේ ඉවත් වෙනවා. ඒ විශ්වාසය අපිට තියෙනවා, පොරොන්දු අපි පිළිගන්නවා. නව ව්‍යවස්ථාවක් අපි ඉල්ල තියෙන මේ රටේ ජනතාව ඒ ව්‍යවස්ථාව එනකොට අර එක්සත් ජාතික පක්ෂයෙන් කරනවා වගේ නෙමෙයි ජනතාවගේ අදහස් අරගෙන දැන් මේ වෙනකොටත් ව්‍යවස්ථා සම්පාදන කමිටුව මණ්ඩලයක් පත් කරලා තියෙනවා. ඒකේ සීලු කරුණු සැලකිලිට අරගෙන තමයි හදන්නේ. ඒකෙදී අපි ඉදිරිපත් කරපු යෝජනා තමයි ගමට වග කියන മന്ത്രിවරයෙක් අවශ්‍යයි දිස්ත්‍රික් ක්‍රමයේ වෙනුවට. කියන ආසනෙට වක් කියන മന്ത്രിවරයෙක්. ඒ ක්‍රමයේ එනවා. ඒ වගේම එක නීතියක් මේ රටට එනවා පොරොන්දුනා වගේම නීති 4ක් දැන් මේ රටේ තියෙනවා. එක නීතියක් එනවා. ඒ සියලුම දේ අඩංගු කරලා නව ව්‍යවස්ථාවක් අපි ගේනවා. රටේ සියලුම ජාතීන් එක මවකගේ දරුවෝ විදිහට ක්‍රියාත්මක වෙන එකම රටක් විදිහට එක ජාතියක් විදිහට එක දේශයක් විදිහට ක්‍රියාත්මක නව ව්‍යවස්ථාවක් එනවා. එතකොට සියලු දෙනාට ඔය අන්තවාදීන්ට බෙදුම්වාදීන්ට සියලු දෙනාට එකතු වෙලා ජාතියක් විදිහට මේ රට සංවර්ධනය කිරීමේ අවස්ථාව සැලසෙනවා. ස්තුතියි ඔබතුමන්ට හර්ෂණ නායකකාර ඔබතුමන්ට අවස්ථාව. ඔව්. මූලිකවම අද අපි මේ වගේ වැඩසටහන් පවත්වන්නේ IPI. අපි වැඩසටහන් පවත්වන මූලික හේතුව තමයි මේ විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් මේගොල්ලෝ රටේ ජනතාව සිද්ධීන් සම්බන්ධයෙන් දැනුවත් කරන. ඒක තමයි අපේ වගකීම වෙන්නේ. එහෙම නැතුව මෙතනට ඇවිල්ලා ඔයාට වැඩි එකක් කියලා මන් දින්නා කියන්න නෙමෙයිනේ. ඒ වගේ බොළඳ දේශපාලනයක් අපි මේ සංස්කෘතියක් තිබෙන්න ඕනේ නැහැ. ඉතින් ඒක නිසා මම පැහැදිලිව කියනවා ඉස්සලම අනුප මන්ත්‍රීතුමාට MCC ගිවිසුම මුල් අවස්ථාවේ ආපු වෙලාවෙම සම්මන්ත්‍රණ මාලාවක් ජනතායකතුරුන් පැවැත්වුවා. ඒ අවස්ථේ ජාතික ජන බලවේගයේ වශයෙන් අපි සහභාගී වුණාට අපිත් එකට සහභාගී වුණා. ඉතින් මම හිතුවා වැරදීමක් වෙන්න ඇති. මොකද හේතුව ඒ විරුද්ධතාවය කලාපමණක් නෙමෙයි. නමගේ බිමල් රත්නායකගේ ප්‍රකාශනය. ඒක මට ඉදිරිපත් කරන්න පුළුවන්. බිමල් රත්නායක වැඩසටහනට ඇවිල්ලා කිව්වා මේ MCC ගිවිසුම ඔය කියන තාරේ බරපතල එකක් නෙමෙයි කියලා. ඉඩම් ප්‍රශ්න විසඳන්න කරන එකක් කියලා. නෑ නෑ. මම කිව්වේ බිමල්ගේ ප්‍රකාශනය. ඒක ඔබතුමාට පෙන්වන්න පුළුවන්. මම එකක් කියන්නම්. ජනතායුක්ත පෙරමුණ කියලා කියන්නේ තනි පුද්ගලෙක් නෙමෙයි. වෙනම සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වුවා. ඒක ප්‍රතික්ෂේප කරේ නෑ. නෑ මට ඒක පෙන්නුවොත් මම උත්තර දෙන්නම්. ඒක පෙන්නුවොත් මම උත්තර දෙන්නම්. ඒක පෙන්නුවොත් මම උත්තර දෙන්නම්. හැබැයි මම ඔබගේ ඉල්ලා හිටිනවා ජනතාව නොම ගවන අසත්‍ය කියන්න එපා කියලා ඉල්ලීමක් කරනවා. අංක 1. රයිට්. දෙවනියට මෙතන කතා වුණා MCC අසං කරලාගත්ත සල්ලි වලට මොකද උනේ? මහ බැංකුවට මොකද උනේ? අපේ රටේ මේ ප්‍රධාන පක්ෂ සියල්ලම හොරකම වංචාව කරන බව ජනතාව දන්නවා. ජනතාවට ඒක ප්‍රශ්නකුත් නැහැ. එහෙම කට්ටියට තමයි ඡන්දිල මෙදාපාර එවලා තියෙන්නේ. අපි තමයි වංචාවට හොරකමට විරුද්ධව කතා කළේ. අපිට හම්බ වෙනවා 3%ක්. මිනි මරපු කට්ටිය ඔක්කොම මේක ඇතුළේ ඉන්නවා. ඉතින් ඒක නිසා මම ඒක ගැන කතා කරන්නේ නැහැ. මොකද හොරකම් නොකරපු ආණ්ඩුවක් පහුගිය අවුරුදු 40 50 කාලේ නම් මට හම්බ වෙලා නැති නිසා මේ දක්වා. නමුත් අපි නම් නැවත මේ කියපු
අපේ මන්ත්‍රීතුමා කවුද? ගාමිණී මන්ත්‍රීතුමා පැහැදිලි කරා අපිට රට විශ්වාසය අපි වැඩි ශ්‍රද්ධ කරන්න ඕනේ නැහැ. මොකද අපිට හරි විශ්වාසවන්ත නායකයෙක් ඉන්නවා. බොහොම හොඳ ඔබතුමාට විශ්වාසවන්තව අපිට තරම් විශ්වාස නැහැ. මක් නිසා 2007 එක්සත් විශ්ව වසන් කරන්නේ කාටවත් කියලාවත් කැබිනට් එකට දැනුම් දීලවත් නෙමෙයි. ඒ එක්සත් විශ්වයෙන් අපේ වරායවල් ගුවන්තොට පුළුවන් ගුවන් තරංග පාවිච්චි කරන්න පුළුවන් ලොජිස්ටික් පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයක් එනවා. දැන් අපි මෙහෙම බලමු. අපි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කොච්චර කාලයකටද අසං කරන්නේ? 2007 එක සංකරය අවුරුදු 10කට ඊට පස්සේ මෛත්‍රීපාල හරි එක්සත් විශ්ව අසං කළා කවුද අසං කළේ? 2007 ගෝඨාභය රාජපක්ෂ. හරි. රොබර්ට් කාලයකටද අසං කළේ? මුල් ඇග්‍රීමන්ට් එක අවුරුදු 10කට ඊට පස්සේ 2017 2007 අසං කරපු ගිවිසුම කොච්චර කාලයකටද අසං කළේ? ඒක තමයි 10කට කියලා. අවුරුදු 10කට. අවුරුදු 10කින් ඉවරයි. 10කින් ඉවරයි. මොකද ඒක දීර්ඝ කරනවා. 2017 මෛත්‍රීපාල දීර්ඝ කරන කතන්දරේ වෙන කතාවන්නේ. මුලින් අසං කරන්නේ නිශ්චිත කාරණාවක් තියෙනවා නිශ්චිත පීරියඩ් එකක් තියෙනවා වැඩේ ඉවරයි එතන. ඉතින් නෑ වැඩේ ඉවර මහත්මයා පොඩ්ඩක් කල්පනා කරලා ඇතුලේ තියෙන නෑ අනේ මයික් කියන්න අපි මේක ජනතාව දැනුවත් කරනවා. වැඩේ ඉවර වුණේ නෑ. ඇත්ත කතා කරන්නේ. ඇත්ත කතාව වැඩේ ඉවර වුණේ නෑ එතන. වැඩේ ඉවර කරේ නැති. වැඩේ ඉවර නෑ. මොකද හේතුව මෛත්‍රීපාලක දීර්ඝ කරපු නිසා දැන් ඒක දිනේ තුනේ වෙලා තියෙන්නේ. ඉතින් ඒක තමයි මම ඒකට මම කොහොමද ඉන්නේ මෛත්‍රීපාලට ඇයි ජනතාව විත්ත පෙරමුණත් ඕක අතර ඉඳගෙන නේ ඔක්කොම අනුමත කළේ. ඔය පරණ මෝඩ කතාවට යන්න එපා මන්ත්‍රීතුමා. අපි ජනතාව දැනුවත් නැත්නම් අපිද ගිහිල්ලා අනුමත කළේ. නැත්නම් අපිද ගිහිල්ලා අනුමත කළේ. රජය කරපුවට නැත්නම් අපිද ගිහිල්ලා අනුමත කළේ. කවුද මෛත්‍රීපාල ජනාධිපතිතුමා ගෙනාවේ? මම කියන්නේ මෙච්චරයි. මම ඉල්ලීමක් කරා ජනතාවට බොරු කියන්න එපා කියලා. දැන් ඔය බොරුව නවත්ත කියලා මට කතා කරන්න දෙන්න. බොරුව නෙමෙයිනේ. බොරුවක් නෙවෙයි කියන්නේ මට බොරුව නෙමෙයි. මේක බාධාවක් කියන්නේ බොරුවක් නේ. බොරු. රාජපක්ෂ කඳවුරේ තියෙන හැංගිලා මඩ ගහන එක විතරයි. මම කතා කරන්නේ ඒකට කොන්ද කරන්නේ. ප්‍රශ්න නැහැ. ආතොත් කොන්ද කරන්නේ කෙලින්. මම කතා කරන්නේ මේ කාලේ අපේ මට මයි කාලේ ලබා දෙන්න. එතකොට හැංගිලා මඩ ගහන එක වෙනම කතන්දරයක්. හරි. මම මේ පැහැදිලි කරන්න පෙන්නුම් කරන්නේ මේකයි. මේ ගිවිසුමනේ මේක ඇති මේ තවරගත්ත දේශප්‍රේමීන් අපි රැවටෙන්න ඕනේ නැහැ. හැබැයි මේ අවස්ථාව ලැබිලා තියෙනවා. ගැන කතා කරේ. හරිද? ගෝඨාභය රාජපක්ෂ මාත්‍ර හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. එයා සැබෑ දේශප්‍රේමීන් කෙනෙක් පෙන්නන්න. ඉස්සෙල්ලා බලමු මේකේ සිද්ධ වෙන්නේ මොකද්ද? මේක මේ අපි හිතනවා වගේ පොඩි වැඩක් නෙමෙයි. මෙතන අපි දන්නවා චීනයේ ව්‍යාප්තවාදයක් තිබෙනවා. ඔවුන්ගේ බලාර්ගලයක් තිබෙනවා මුහුදු කලාපයේ බලයල්ලා. ඒකට ඕස්ට්‍රේලියාව, ජපානය, ඉන්දියාව, ඇමරිකාව කැමති නැහැ. ඔවුන්ට ඕනේ සිල්ක් රෝඩ් ස්ට්‍රැටජි එක්ක හරහා මේ පැත්තට චීන ව්‍යාප්තිය වෙන එක නවත්තන්න. හරිද? එතකොට ශ්‍රී ලංකාව පිහිටලා තියෙන්නේ උන්ට සම්දිස්ථානය. යම් හේකින් අපි අන්න ඒ හේතුව නිසායි මේ විදේශ ගිවිසුම් සම්බන්ධයෙන් අපි විරෝධතාවයක් තිබෙන්නේ. එක්සා සෝෆා MCC මේ සියල්ලම සම්බන්ධයි. හරිද? මම මේ මගේ ලැබෙන කාලේ මම පටු කරන්නේ නැහැ අරයට බනින්න මෙයාට බනින්න. මම මේ කාලේ පාවිච්චි කරනවා මම දන්න කාලේ. මට දන්නවම මේ ගිවිසුම් රටට හානි කරයි. ඒක නිසා මේවා මේ රජයෙන් අසන්න නොකොට ඉතිරි ස්ථාවරයි. ඒක අනුක මන්ත්‍රීතුමා සමාන අනුව ගාමිණී මන්ත්‍රීතුමා පැහැදිලි කළා අපිට අපේ රජයේ විශ්වාසයි ඒක අත්සන් කරන්නේ නැහැ කියලා. නමුත් ඒ විශ්වාසය මට සහ යම් ලක්ෂණ ගන්නකට ඒ විශ්වාසය තියෙන ඉඳන් තුබල දිනන්නේ නේ. මම කියන්නේ මේ අවස්ථාවේ තුනෙන් දෙක බලයක් තිබෙනවා. හරිද? මම පළාත් සභාවල ලෝකල් කවුන්සිල් වල විශාල බලයක් තිබෙනවා. දැන් ව්‍යවස්ථාවත් වෙනස් වෙලා ඒ සම්පූර්ණ බලයක් තිබෙනවා. දැන් අපිට පුළුවන් නේද කියන්න අපි මේ එක රටකටවත් යට වෙන්නේ නැහැ අපි මේක අත්සන් කරන්නේ නැහැ කියලා. මම කියන්නේ රාජතාන්ත්‍රික ගණතුරු නවත්තන්නේ කියලා. හොඳේ. ස්වාධීනත්වය ආරක්ෂා කරනවා කියලා පැහැදිලි ස්වාධීනත්වය සහ ස්වාධීනත්වය පැහැදිලි කරන්නේ. මම මගේ ඉල්ලීම මෙච්චර බුදුමලා තුන්දෙනා පාර්ලිමේන්තුවේ ඉන්න නිසා. දැන් මෙතුමා කිව්වා මේක අපි අපේ නායකයෝ මේක කරන්නේ අපි බය නැහැ කියලා. බොහොම හොඳයි. නමුත් එකපදේ ඔබතුමන්ලා එහෙම නොවුනට ඔබතුමන්ලාගේ පක්ෂ ඉන්නවා දකුණට සිග්නල් දාලා මමට ආරෝප කට්ටිය විශේෂ සංශෝධනය වෙච්ච අවස්ථාවේ. ආවාසනාවන්ත ලෙස මේ මෙතුමා වගේ අටක් අරගෙන තමයි ඒක වෙන්නේ. හරි. දීලා උදල් දීලා. ඒක තමයි. ජාතික ජන බලවේගයේ 10 දෙනෙක් විතර හිටියා නම් ඔය 3 දෙක සම්මත වෙන්නේ නැහැ. මොකද අපි විකිරෙන්නේ නැති නිසා.
හරි නමුත් අපි නෑ. හරි මගේ ඒකෙම තේරෙනවා පක්ෂ තත්ත්වයේ සල්ලි වලට යන අනේ කම- අනේ ඔය කමන්නේ. කිරිවිතර සල්ලි වලට යන හිටියේ වෙච්චර කතාව. හරිද? මම පැහැදිලිව කියනවා මම අවසන් කරන්න අවශ්‍ය නිසා සල්ලි වලට ගියයි කියලා අවසන් විනාඩිය තුලදී මම හරිද? සල්ලි වලට යන මිනිස්සු ටිකක් ඉඳලා තියෙනවා. මම අවසන් කරන්න ඒක ෂුවර් නෑ කියන විදිහට. රට වෙනුවෙන් පෙනී සිටින මහත්මයා දේශපාලනයක් පක්ෂයක් නායකයෙක් නෙමෙයි අපි රටටයි ලෝයල් වෙන්නට ඕන. ඒකයි මගේ ඔබලාගෙන් කරන ඉල්ලීම. ඒක නිසා ඉදිරියේ පාර්ලිමේන්තුවෙත් මේක આવොත් බය නැතුව විරුද්ධ වෙන්න ඔබලාගේ ආණ්ඩුවේ ඔබලාගේ සහාය තිබුණත් අපි සහාය අරන් දෙන්නම්. නිවැරදි වෙන රට වෙනුවෙන් පෙනී සිටිනවා. ස්තුතියි ඔබතුමාට ඊටමත් සංවාදාත්මකව අපිට දෙවන වටේ ඉදිරියට යන්නට අවස්ථාව ලැබුණා. බොහෝ කරුණු දෙපාර්ශ්වයෙන් මතුවුණා. ඔබයි ඒ විනිශ්චය කළ යුත්තේ කුමක්ද මේ තුල තිබෙනා වූ ඇත්ත තත්වය කියන කාරණාව. කතා කරන්නේ අද රට සහයට කියන මාතෘකාව යටතේ පවතින දේශපාලන සහ සමාජීය තත්ත්වයන් පිළිබඳව වඩාත් සංවාදාත්මක දෙවන වටේ අප නිමාවට පත් කරමින් දැන් තුන්වන වටේට ප්‍රවිෂ්ඨ වන්නේ. දෙවන වටේ ව්‍යුහයමයි තුන්වන වටේ ක්‍රියාත්මක වන්නේ. අවශ්‍ය වෙලාවක මතුවන ප්‍රශ්නයක් ඒ වේලාවෙම මතකොට පිළිතුරු ලබා ගන්නට අවස්ථාවක් තියෙනවා. අපි ඉල්ලා සිටිනවා සිව් දෙනාගෙම විශේෂයෙන් ඒවා ප්‍රශ්න වලට පමණක් සීමා කොට අදහස් දැක්වීමක් කරා ඉදිරියට රැගෙන යන්නට එපා කියලා. මොකද අදහස් දක්වන්නන්ගේ වෙලාවෙන් බොහෝ විට පාඩුවක් සිදු වෙන නිසා. අපි තුන්වන වටේට ප්‍රවිෂ්ඨ වෙමු. ගාමිණී වල්ලෙබඩ මන්ත්‍රීතුමනි ඔබතුමන්ට බොහෝ පැහැදිලි කිරීම වලට අවස්ථාව අවශ්‍යව තිබුණා. ඔව් ඇත්ත වශයෙන්ම ප්‍රියාල් මේ ද්විත්ව පුරවැසි භාවය කියන ගැටලුව සම්බන්ධයෙන් ඉදිරිපත් වෙච්ච මතවාදයත් එක්ක දැන් අපේ අද මාතෘකාව අද රටහා හෙට. එතකොට 1978 මේ අනුමත කරලා මේ වෙනකොට 20 වතාවක් සංශෝධනය කරලා තිබෙන මේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍යයි කියන මතවාදය දැනට අවුරුදු 8ක් 10ක් 12ක් තිස්සේ සාකච්ඡාවට භාජනය වෙන අවස්ථා ගණනාවකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් පිළියෙල කරලා ගෙනහැල්ලා ඒවා ක්‍රියාත්මක නොවිච්ච තත්ත්වයක තමයි අපි ඉන්නේ. එතකොට ඒ නිසා අපි අතිශය ප්‍රබල හඬක් නැගුවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය පිළිබඳව. ඒ වගේම තමයි පහුගිය මහමැතිවරණයේදී අපි රටේ ජනතාවට ගිහිල්ලා ප්‍රධාන කරුණු දෙකක් කිව්වා. ජනාධිපතිවරණයේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් කියපු කාරණාව තමයි නව ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා ජනමතයක් දෙන්න කියන කාරණාව. දෙවෙනි එක තමයි අර 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නිවැරදි කිරීම ටික කරගන්න අවශ්‍යයි. විධායක බලතල පාවිච්චි කරලා මේ රටේ රට සංවර්ධනය කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග වලට යන්න මේ රට හිර වෙලා තියෙන තැන් ටික ගැටලු निराකරණය කරගන්න අවශ්‍යයි කියන එක. එතකොට ඒ කියපු ආකාරයට අපි බලාපොරොත්තු වෙනවා වර්ෂයක් ඇතුළතදී නව ව්‍යවස්ථාවක් අරන් එන එකත් ඒ වගේම ඒ ව්‍යවස්ථාවේදී ද්විත්ව පුරවැසි භාවය ඉවත් කරනවා කියන කාරණාවත් එතුමා පැහැදිලිව නිශ්චිතව නිර්වුල්ල අපිට රටට ජනතාවට අපිට පොරොන්දුවක් දුන්නා. ඉතින් අපි විශ්වාස කරනවා ජනමතයත් එක්ක කටයුතු කරන ප්‍රජාතන්ත්‍රවාදී තීරණ ගන්න රාජ්‍ය නායකයෙක් ලෙස අපිට එතුමාව විශ්වාස කරන්න පුළුවන්. මොකද අපි දැක්කා ලංකාවේ පුරවැසිකම තිබිලා නෙවෙයි එතුමා යුද්ධය ඉවර කළේ. හැබැයි ලංකාවේ පුරවැසිකම තිබිලා හම්බන්තොට වරා වික්කා තිරිකුණාමලයේ තෙල් ටැංකිය ටික උකුණලා දැම්මා. තව ගොඩාක් දේවල් සිද්ධ වුණා. ඒ පිළිබඳව අපි කතාව නතර කළා. ඒක අපි හෙටට බාර දෙමු. එතකොට ඒ කියන ව්‍යවස්ථාවේ ද්විත්ව පුරවැසිකම ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් අපි කොන්දේසි විරහිතව එදාට කටයුතු කරනවා කියන කාරණාව පිළිබඳව ගැටලුවක් නැහැ. ඒ වගේම MCC ගිවිසුම ගැන කතා කළා මෙතෙන්දී. මේ MCC ගිවිසුමේ කොටස් දෙකක් මෙතුමා කතා කළා 2000 කීයද සංකල්ප දෙන්නේ මහින්ද මහත්තයා 2000 එක්සක් ගිවිසුම ඔය එක අත්ත සංකලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආරක්ෂක ලේකම් කාලේ මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති කාලේ ඒක අත්සන් කළා කොළ 4යි. ඒකේ තිබුණා නිශ්චිත කාලයක් තිබුණා නිශ්චිත වැඩ කොටසක් තිබුණා. එය අවුරුදු 10න් නිමාවටපත් වුණා. කොළ 4 තියෙන්නේ මොනවද කියලා දන්නවද? ඔව් කොළ 4 තියෙනවා දන්නවා. ඒ කාරණා ටික ඉවර වුණා. ඒක ඉවරයිද දැන්? ඉන්නකෝ. නෑ කොළ 4නේ වැඩක් නෑ නේද? මොකද දන්නවද අවුරුදු 10 ගෙවිලා ඉවරයි ඒක. ඒ ගෙවිච්ච ගිවිසුම යහපාලන රජයේ අතිගරු ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් එකතු වෙලා තමයි 2017 දී කොටසකුත් එක්සයිගේ 2018 දී කොටසකුත් අසන් කළා. මෙතුමලා කියන්නේ මෙතුමා මේ අපේ මේ මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමා කියන කතාවේ ඇත්තක් තියෙනවා. මොකද එතුමා කියනවා රජයට මේ මුදල් ගත්තේ නැහැ කියලා. ඒක ඇත්ත. ඇමරිකානු තානාපති කාර්යාලයෙන් නිකුත් කරලා තියෙන ට්විටර් පණිවිඩයේ තියෙනවා මේ මුදල් රජයට ගියේ නැහැ කියලා. එතකොට හැබැයි එහෙම මුදල් ගෙවලා තියෙනවා ගියේ කාටද කියලා ඒගොල්ලෝ දන්නෙත් නැහැ අපි දන්නෙත් නැහැ. ඒක තමයි අපි අහන්නේ කාටද මේ මුදල් ගියේ කියලා. මේ අතිගරු ජනාධිපති තුමා පත් කරපු කොමිෂන් වාර්තාවෙත් තියෙනවා මුදල් ගෙවලා තියෙනවා. හැබැයි රජයට නෙවෙයි අරන් තියෙන්නේ මුදල් ගෙවලා තියෙනවා ගියේ දිහාවක් නැහැ. හොයාගන්න නැහැ කියලා.
එතකොට මේ මුදල් ගෙවපු බවත් ඇත්ත කොහෙට හරි ගිහිල්ලා තියෙනවා ගියදී ආව හොයාගන්නත් නැහැ. රජයට ගිහිල්ලා නැහැ කියන එක ඇත්ත. රජයට ආව නම් ගිනුම් තියන්නේ නැතුව ඉන්නේ නැහනේ. රජයේ නිලධාරීන් ගිනුම් තියනවා. ඒ කියන්නේ කාට හරි ගිහිල්ලා තියෙනවා කියන එකේ අදහස. ඊළඟට මෙතුමලා ඉදිරිපත් කරපු කාරණාව තමයි දැන් මේ චීන නිලධාරීන්ගේ පැමිණීම පිළිබඳව දැන් මෙතෙන්දි මෙහෙමයි. අපි ඊටා පැහැදිලිවම නොබැදි පිළිවෙත අනුගමනය කරනවා කියන එක පිළිබඳව අපි නැවතත් සපත කරනවා. මොකද තියෙන ජනමතයත් එක්ක එහෙම ගැටලුවක් නැහැ. ඒ නිසා එහෙම රාජ්‍ය ජාත්‍රිකයන් හෝ රාජ්‍ය නිලධාරීන්ගේ පැමිණීම රජයක් විදිහට ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒගොල්ලෝ ඇවිල්ලා යන එක වෙනම කතන්දරයක්. ඒක ඇත්ත. හැබැයි මයිකල් පොම්පියෝගේ පැමිණීම පිළිබඳව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිවේදනයක් නිකුත් කළා තියෙනවා. ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය නොකඩවා ණය ගැනීම නොව විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමෙන් ඉහළ ආර්ථික වර්ධනය අත්කර ගැනීමයි. ඊට ප්‍රතිචාර වශයෙන් සඳහන් කළාලු. එයම කියාගෙන යනවා ශ්‍රී ලංකාව සෙසු රාජ්‍යයන් සමග පවත්නා ගන්නා සම්බන්ධතා සාධක කීපයක් අනුව තීරණය වන බව මා ඔවුන්ට පෙන්වා දුනිමි. මයිකල් පොම්පෙට. ඓතිහාසික හා සංස්කෘතික සම්බන්ධතා සහ සංවර්ධන සහයෝගීතාව ඒ අතර ප්‍රමුඛ ස්ථානය ගනී. අන්තර්ජාතික සම්බන්ධතාවලදී රටේ ස්වාධීනත්වය ස්වෛරී භාවය හා බහුමික අඛණ්ඩතාව කැපකිරීමට මා කිසිවිටක සූදානම් නැති බව ප්‍රකාශ කළෙමි. බෙදුම්වාදී යුද්ධය අවසන් කිරීමෙන් පසු රටේ යටිතල පහසුකම් සංවර්ධනයට චීනය උදව් කළ බව සඳහන් කරමි. නමුත් එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාව ණය උගුලක සිර වී නැති බව මම අවධාරණය කරමි. ඉතින් මේ දැන් 69 ලක්ෂක ජනවරම තියෙන ජනාධිපතිවරයා මේ කියන ප්‍රකාශය පිළිගන්නේ නැතුව අර කවුරු කියන ප්‍රකාශයද අපි පිළිගන්න ඕනේ. අපිට පස්සක් තියෙනවා එතකොට. කවුරු කියන ප්‍රකාශය පිළිගන්නේ? ඉතින් අපි මේ ප්‍රකාශයේ මේ 69 ලක්ෂක ජනවරමක් සහ 3/2 බලයක් හම්බුනේ මෙතුමට මේ කියන මෙන්න මේ ටික තමයි. බහුමික අඛණ්ඩතාවය, ස්වාධීනත්වය, ස්වෛරී භාවය රැකගෙන මේ රාජ්‍යය කරගෙන යන්න. ඉතින් එතුමා කියනවා මම මේකට අනුව තමයි මේක කරගෙන යන්නේ කියලා. අපි බලමු ඉදිරියේදී එහෙම වෙනවද නැද්ද කියලා ඔබතුමාලා කියන. ඒ නිසා අපිට එතුමා පිළිබඳව සහ මේ රජය පිළිබඳව සැකයක් නැහැ. ඒ නිසා අර එකක් දකුණට හරවන වමට හරවන්න සිග්නල් දාලා දකුණට හරවුවාගේ රජයක් නැතිකොට අපිට ඒකට විරුද්ධව හඬ නැගීමේ අවශ්‍යතාවය අරගල කිරීමේ අවශ්‍යතාවයක් නැති නිසා මයිකල් පොම්පේ ඇවිල්ලා ගියාට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඒක ප්‍රශ්න වෙන අවස්ථාවේදී අපි ඒක ප්‍රශ්නයක් කරන්න නොගන්නෙත් නෑ. අපි ඒ වෙනුවෙන් අපි උපරිම විරෝධතාවය ප්‍රකාශ කරනවා. අපි MCC කොහොමත්ම රටට කියන්නේ නැතුව අත්සන් කරන්න දෙන්නේ නෑ. එහෙම අත්සන් කරන්නේ නැති බවට අපිට සහතිකයක් දීලා තියෙනවා. සෝදී ඔබතුමන්ට විජිපරහවන් මහතුමනි තුමන් විශ්වාසයෙන් කියන MCC ගිවිසුම කෙරෙහි ආණ්ඩුවේ කිසිම අනුකූලතාවයක් නැහැ කියන කාරණා ජනාධිපතිතුමා පොරොන්දු වෙලා තියෙනවා. තුමන්ට කිසිසේත්ම ඒ සඳහා යන්නේ නැහැ කියන කාරණා. ඔව් ඒක තමයි. දැන් අපිට අද මේ ඇමරිකන් රාජ්‍ය ලේකම්තුමාගේ පැමිණීම හා චීන ඉහළ නිලධාරීන්ගේ පැමිණීම හා ඒ ක්‍රියාකලාපයන් ඉදිරියේදී තවත් අපිට දකින්න පුළුවන් වෙයි මේක කොයි පැත්තටද හැරෙන්නේ කියලා. මොකද ඡන්ද කාලේ MCC එකට තිබිච්ච විරෝධතාවය ඒ ප්‍රමාණයටම තිබුණේ නැහැ ඡන්දෙන් පස්සේ. ඡන්දෙන් පස්සේ කිව්වේ මේක අධ්‍යයනය කරන්න ඕනේ. මේකට කැබිනට් කමිටුවකුත් නැහැ. MCC එක අධ්‍යයනය කරන්න කැබිනට් අනු කමිටුව ජනාධිපතිතුමා පත් කරා මේක ගැන කියලා බලලා ඉන්න කියලා. නමුත් ඡන්දේ යන කාලේ කිව්වේ මේක බලන්න ඕනෙත් නෑ මේක අපි ඉරලා දානවා කියලා. එනේ ඒ සැර ටිකක් අඩු වුණා ඡන්දෙන් පස්සේ. ඔය යන්න ඉතින් අපි බලමු ඉතින් දැන් ඇවිල්ලා අවුරුද්දයි කාලයක් වෙනවා රබල මාසෙට. ඒ අවුරුදු දෙක කාලේ අපිට පේනවා වෙච්ච දේවල් ගැන. තව ඉදිරි කාලේදී අපිට බලන්න පුළුවන් වෙයි මෙතුමන්ලා කියන දේවල් හරියන්නේ. අපි කියන දේවල්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපි ඉදිරියට ඒක බලා දීලා බලමු. හරි. එතකොට මේ අපි කියන කට්ටියකින් කවුරු කියන දේවල් ඉස්සරහට වෙන්නේ කියන එක. නමුත් අපිට පේනවා ඉදිරියේදී අද තියෙන දේශපාලන ලෝක කියන තත්ත්වයක් එක්ක ඉදිරියට මොකද්ද වෙන්නේ කියන එක අපිට තේරෙන හින්දා තමයි අපි ඒක ප්‍රකාශ කරේ. හරි. ඒක ඔය දිත්තපුරසි භාවය තමයි ඔකට තියෙන හොඳම උදාහරණය. වෙන මොකුත්ම ඕනේ නැහැ. අපි කෝක ගේනවා. නමුත් ආණ්ඩුවේ ඇතුලේ ඉන්න සමහර අය කයිවාරු ගැහුවා. ගේන්න දෙන්නේ නැහැ කියලා කිව්වා. ඔය මිතුමන්ලා කිව්වේ නම් කියපු മന്ത്രിවරුම ලොකු කයිවාරු ගැහුවා එළියේ. අන්තිමට ඡන්දේ දවසේ yes no කියලා අහනකොට අපි no පිළේ හිටියේ අනිත් ඔක්කොම හිටියේ yes පිළේ. සමහර අය මේ අම්මගේ පැකිනිවල කපනකොටම ඇමරිකන් විරෝධී ආපු උදවියත් yes කියලා කිව්වා. හරි මං කිව්වේ ඒ ඔක්කොම ඉස්සරහට විසඳෙනවා. විත්තපුරසි භාවය අපි කො නම් වලින් ගන්න ඡන්දේ.
මොකද මේ පියල් මෙහෙමයි. ඔක මේ රාජපක්ෂලට මේ ලඝු කරන්න එපා. මේ විත්පුරසිභාවය කියන එක. මේ Tamanගේ රටේ විධායක මේ ව්‍යවස්ථාදායක සභාවට විත්පුරසි තියෙන කෙනෙක්ට එන්න පුළුවන්. ඌට මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන් තරම් මේ රටේ නීති හැදෙනවයි කියන එක ඇත්තනම් අපි කනගාටු වෙන්න ඕනේ. ඉතින් මෙතුමන්ලගේ පාර්ශවයට විශ්වාසයක් තියෙනවනේ. ඒ අවුරුදු කාලයක් ඇතුළත. දැන් ඒකනේ මේගොල්ලෝ කියන්නේ මොකද්ද මේ ජනාධිපතිතුමා කිව්වා මේ ජනාධිපතිතුමා කිව්වා එතුමා සංවේදී වෙලා අපිට කිව්වා ඒ හින්දා අපි ඒක කියන ඔය දැන් ඔය විමල් වීරවංශ මහත්තයා කියන්නේ දැන් කියන්න දෙයක් නැහැ. පක්ෂයට ඔන්න ඔක තමයි මේ දවස්වල විකුණන්නේ. හරි. දැන් එතකොට මේ ජනාධිපතිතුමා සංවේදී වෙලා කිව්වා නිකන් අඬන්න වගේ ජනාධිපතිතුමා කිව්වා ඒ හින්දා අපිට කරන්න දෙයක් නැහැ. එතුමාව අඬවන්න ඕනේ නැති හින්දා අපි කැමති වුණා කියන වගාවක් කතාවන්නේ. දැන් විමල් වීරවංශ මහත්තයා පාර්ලිමේන්තුවේදී දා කිව්වේ. මේ පොඩි ළමයින්ට කියන කතාවල් නෙවුවා. මේ රටේ ව්‍යවස්ථාව ගැන හැඟීම් වලින් වැඩ කරන්න පුළුවන් රටේ උත්තරීත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදනකොට. මොකද මේ කියන කතා? ඇමරිකාවේ ජනාධිපති වෙන්න පුටුවට යන්න පුළුවන්. ඔහු ඇමරිකාවේ ඉපදෙන්න ඕනේ. ඇමරිකන් පුරවැසිභාවය ගත්තත් බෑ. ඇමරිකාවේ ඉපදිච්ච කෙනෙක්ට විතරයි ඇමරිකාවේ ජනාධිපති වෙන්න පුළුවන්. ඉන්දියාවේ විත්ත පුරවැසිභාවය තියෙන කෙනෙක්ට ඉන්දියාවේ ව්‍යවස්ථා සභාවට එන්න වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්නත් බෑ. මම කල්පනා කළේ පියාණන් ඒ කියන්නේ දැන් ඉන්දියාවේ දිත්තපුරවැසිභාවයේ තියෙන අයට කරන්න පුළුවන් දේවල් තියෙනවා. දිත්තපුරවැසිභාවයේ තියෙන අයටත් රටේ සංවර්ධනයට ඇවිල්ලා දායක වෙන්න පුළුවන් ශේෂ්ත්‍ර තියෙනවා. ඔවුන් සම්පූර්ණයෙන් අයින් කරන්න ඕනේ නැහැ. දැන් ඉංගලන්තේ වගේ රටවල් වල ඒව යොදා ගන්න. ඒ වගේම ඉන්දියාවේ පවා යම් තනතුරු වල තරන්න පුළුවන් වුණා. නමුත් පාර්ලිමේන්තුවට එන්න දෙන්නේ නැහැ. ඒකයි කියන්නේ අපේ රටේ දිත්තපුරවැසිභාවයේ ඉන්න හුඟක් පිට රටවල් වල ඉන්නවා. ඔවුන්ට ඇවිල්ලා මේ රටේ සංවර්ධනයට දායක වෙන්න පුළුවන් තනතුරු අපිට හදලා දෙන්න පුළුවන්. නමුත් තියෙන්නේ ඔවුන් රටේ ජනාධිපති පුටුවට යන්න. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාවට රටේ උත්තරීත ස්ථානයට දිත්තපුරවැසිභාවයේ තියෙන කෙනෙක්ට එන්න දෙනවද කියන ප්‍රශ්නේ තියෙන්නේ. නැතුව මේ දිත්තපුරවැසිභාවය කියලා අපි කාවත් අයින් කරන්න ඕනේ නැහැ. ඔවුන්ටත් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒක ගැන ගැටලුවක් නැහැ. ඉතින් මේ ප්‍රශ්නේ ගැන බලන්න ඕනේ පළල්ව. ඒක නිකන් මේ අටු පරමාර්ථයකින් බලන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක නැතුව ඒක පුද්ගලයෙක්ව ඉලක්ක කොටගෙන බලන්න ඕනේ නැහැ. ඒක පළල්ව බලන්න ඕනේ ප්‍රශ්නයක්. අපි සමහර විට අද මෙතුමන්ලා විපක්ෂයේ ඉඳලා අපි ආණ්ඩු පක්ෂයේ ඉඳලා ඕක ගෙනාවන්න නම් මෙතුමන්ලා ඒකට අනිවාර්යෙන් විරුද්ධව ඉන්නේ. එහෙමනේ ඕක වෙන්නේ. අපි ආණ්ඩුවේ ඉඳලා ඕක ගෙනල්ලා ඉවරලා මෙතුමන්ලා විපක්ෂයේ තියන අපි අනිවාර්යෙන් ස්ථාවරේ නෙමෙයි මෙතුමන්ලා ඒකට හේතුව දෙන්නේ මෙතුමන්ලා ඉන්නේ එතකොට මේ විරුද්ධ ස්ථාවරයක. ඕකනේ ඇත්ත කතාව. එහෙම වෙන්නේ නැහැ. දැන් අපි අද තියෙන ප්‍රශ්නේ අපි දැන් එතන ඉඳන් අපි යමු මේ දැන් වර්තමානයේ තියෙන මේ COVID-19 ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන. අද පියල් විශේෂයෙන්ම ජනාධිපති කාර්යසාධක බලකාය මාස ගණනාවක රැස්ුනේ නැහැ. ඒක රැස් වෙලා නැහැ. ආණ්ඩුව මේ COVID-19 සම්බන්ධව ඉතාම සැහැල්ලු මතයක් දැරුවා දෙවන වටේ. ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟෙව්වා. මේ දෙවෙනි වටේ එනවා. අපේ යහපැත්තේ ඉන්න ඉන්දියාව දවස ගානේ වැඩි වෙන තත්ත්වයක් තිබුණා. නමුත් මේ රටේ පාලකයෝ නායකයෝ මේ COVID-19 අමතක කරලා තිබ්බේ. ඇවිල්ලා මේ වගේ වාද විවාද වලට ඇවිල්ලා අපිට කිව්වේ අපි ලෝකේ දැන් දෙවෙනියා. අපින් ඉගෙන ගන්න ඕනේ කියලා තමයි අපිට කිව්වේ ඇවිල්ලා. අපි මේවා ගැන මතු කරනකොට. ඒතකොට අද කිසිම පාලනයකට නතු කරගන්න බැරිව රජයේ අතින් අද පාලනය ගිලිහිලා තියෙන්නේ. අද එක වෙලාවකට කියනවා මේක බ්‍රැන්ඩික්ස් පොකුර කියලා. එක වෙලාවකට කියනවා මාළු කඩේ පොකුර කියලා. අර කළුතර පැත්තේ හවුනේ අය මොන පොකුරද දන්නේ නැහැ. එතකොට අද හැම තැනටම මේක ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීගෙන යන තත්ත්වයක් තියෙනවා. ඇයි මේක මැඩපවත්ත ගන්න බැරි? දැන් මේ COVID-19 වලට හම්බෙච්ච මුදල් කෝටි ගාණක මුදල් ප්‍රදානය වුණා. ලෝක බැංකුව මුදල් දුන්නා. අද ඇමරිකාවේ ආපු රාජ්‍ය ලේකම්තුමා එතුමාගේ කතාවේ කියනවා එතුමා ඩොලර් මිලියන 6ක් දුන්නයි කියලා ඇමරිකාව. එතකොට මේ මුදල් වලින් මේ COVID-19 එකට එන අවදානම පිළිබඳව රජය කරපු වියදම මොකද්ද? මොකද්ද රජයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල ගත්ත තීන්දුව? මේක දෙවෙනි වටේ වළක්වා ගන්න ආරක්ෂක කට්ටල ගත්තද? අද පොලිසිය අයට අද හැදිලා තියෙනවා. හමුදාව හැදිලා තියෙනවා. ඔවුන්ව ආරක්ෂා කරගන්න ආරක්ෂක කට්ටල මිලදී ගත්තද? එහෙම නැත්නම් රෝහල් ටික දියුණු කරාද? රෝහල් වලට ඇඳවල් කීයක් ගත්තද? මොනවාද ගත්ත උපකරණ? මේ හම්බෙච්ච මුදල් වලට මොනවාද උනේ? අද කිසිම වාර්තාවක් නැහැ. මේ හම්බෙච්ච සමහර මුදල් ප්‍රතික්ෂේප කරලා තියෙනවා ආණ්ඩුව. විශේෂයෙන්ම ලෝක බැංකුව මිලියන ගානක මුදලක් දෙන්න හැදුවා COVID-19 එකට අවශ්‍ය උපකරණ ගන්න UNICEF ආයතනය හරහා. ආණ්ඩුව කිව්වා ලෝක බැංකුවට අපි කොවිඩ් මර්ධනය කරලා තියෙන්නේ ඒ මුදල් අපිට එපා කියලා ඒ මුදල් ආපසු ඇව්වා. මම වකීමෙන් කියන්නේ. හෙට පුළුවන් නම් ආණ්ඩුවට කියන්නේ ඒක නැහැයි කියලා. ඒ මුදල් ප්‍රතික්ෂේප කරා.
එතකොට ආණ්ඩුව මේ පිළිබඳව ගන්නා වූ තීරණ ඊටාම සැහැල්ලු මට්ටමකට අරගෙන අපි මේක මර්ධනය කරලා ඉවරයි COVID-19 අපි ජයග්‍රහණය කරායි කියලා තමයි සමහර මෙතුමන්ලගේ අද ඇමතිවරයා ඉන්න අය ඡන්ද ව්‍යාපාරය කරේ මේ කොළඹ දිස්ත්‍රික්කයේ COVID-19 කියලා ගහලා ඒක COVID-19 ජයගත් එහෙමයි ඡන්ද ව්‍යාපාරය කරේ. එතකොට අද සම්පූර්ණයෙන්ම මේක ආණ්ඩුව වගේ කියන්න ඕනේ අද ජනතාවගේ ජීවිත කඩා වැටිලා. පියල් මම දන්නේ නැහැ අද මේ කොළඹ නගරේ ජීවත් වෙන ඉදිරියදා කීයක් හරි හොයාගෙන ජීවත් වෙන මිනිස්සු අද වෙනකොට දවස් 4ක් 5ක් ඇඳරි නීතිය දාලා තියෙනවා. අද මිනිස්සු ගෙවල් ගාන ගෙවල් වලට ඇතුළට වෙලා ඉන්නවා බඩගින්නේ. එක වේලක් කාලා ඊළඟ වේල කන්න බැරුව. ඒ මිනිස්සුන්ට අද වෙනකන් කිසිම සහනයක් නැහැ. අද මේ මිනිස්සු බඩගින්නේ මරණ තත්ත්වයක් උදා වෙලා තියෙනවා. අද මේ කොළඹ නගරයේ ඇතුලේ දවස් 5කට 6කට ආසන්න කාලයක් අද වෙනකොට ඇඳරි නීතිය දාලා. ඒක ප්‍රදේශයක උතුරු කොළඹ, මැද කොළඹ අද විශාල ප්‍රදේශයක අද ඇඳරි නීතිය දාලා දෙන දවස් 5ක් වෙනවා අද වෙනකොට. අද මේ මිනිස්සු ගැන කිසිම ආකාරයේ සහනයක් දී ගන්න බැරි වෙලා තියෙනවා. ඒ හින්දා මම කියනවා ඊටාම බරපතලයි. ඒ හින්දා වහාම අඩුම ගානේ ඊටා ඉක්මනින් මේ මිනිස්සුන්ට සහන ටික ලබා දෙන්න. මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයකට මොකක් හරි සහන මල්ලක් දෙන්න. එහෙම නැත්නම් අර පහුගිය කාලේ ලබා දීපු රුපියල් 5000 හරි ඊටා ඉක්මනින්ට ඒ ජනතාවට මේ මුදල ලබා දෙන්න. මොකද ජනතාවගේ ජීවන තත්ත්වය අද වෙනකොට බඩු මිලක් දවස ගානේ ඉහළ යනවා. ආණ්ඩුවට කිසිම පාලනයක් නැහැ බඩු මිලවල. කිසිම අත්‍යවශ්‍ය භාණ්ඩවල පාලනයක් කරගන්න බැරි වෙලද? අද ආල් රුපියල් 100 පැනලා තියෙනවා. පොල් ගෙඩිය රුපියල් 100 පැනලා තියෙනවා. අනිත් හැම භාණ්ඩයක්ම දවස ගානේ ජීවන බීරම දවස ගානේ වැඩි වෙනවා. ඒ හින්දා අද ඒ කිසිදු ආකාරයක පාලනයක් කරගන්න බැරි හින්දා වහාම මේ එදිනෙදා තමන්ට ආදායම් උපයා කරන් ජීවත් වෙන ජනතාව වෙනුවෙන් ඉතා ඉක්මනින් සහනයක් ලබා දෙන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. අනුපැස්කෝල මතුවෙන තිබුණේ විශේෂයෙන්ම දැන් මෙතුමන් මත කරපු කොවිඩ් සම්බන්ධව ඒ චෝදනාව. ඇත්තටම ආණ්ඩුව මැච් එක දිනන්න ඉස්සෙල්ලාද කප් එක ඉස්සුවේ? දැන් ක්‍රියාල මෙන්න මේකයි මේකේ தත්ත්වය. දැන් අපි දන්නවා කොවිඩ් වල தත්ත්වය ලෝකයේ පුරාම තියෙන தත්ත්වය ඇමරිකාවේ තියෙන தත්ත්වයක් දන්නවා. ඉන්දියාවේ තියෙන තත්ත්වයක් දන්නවා අනිත් රටවල තියෙන තත්ත්වය දන්නවා. නමුත් අපි පළවෙනි අවස්ථාවේදී කොවිඩ් කියන එක සම්පූර්ණයෙන් පාලනය කරා. නමුත් අපි දන්නවා මේ කොවිඩ් කියන එක ව්‍යාප්ත වෙන ආකාරයේ ස්වභාවය. ලංකාවේදී ගත්තාම ලංකාවේදී ඒ කොවිඩ් රෝග ලක්ෂණ පෙන්눔 කිරීමත් අතිනුත් හරිම දුර්වලයි. කියන්නේ ප්‍රබල විදියට ඇමරිකාව, ඉතාලිය, යුරෝපය වගේ රටවලදී වගේ මේ කොවිඩ් වල මේ රෝග ලක්ෂණ පෙන්눔 කිරීමකුත් නැහැ. නිදහසේ ඒගොල්ලන්ට යන්න පුළුවන් ඕන තැනක. පෙන්눔 කරන්නේ නැහැ ලක්ෂණ. ඒක නිසා මේක යම් ව්‍යාප්තියක් සිද්ධ වෙන ව්‍යාප්තිය සිද්ධ වෙනකොට සියලුම දේශපාලන පක්ෂවලින් සහ පුරවැසියන් විසින් මේක බරපතල විදිහට ගත්තේ නැහැ. ඒක ඇත්තක්. සියලු දෙනා බරපතල විදිහට ගත්තේ නැහැ. අද ගත්තොත් එහෙම මතුගම දාලා තියෙනවා චෙක් පොයින්ට් දාලා තියෙනවා අපි සම්පූර්ණ ලොක්ඩවුන් කරලා තියෙන ගම්මාන 3ක් චෙක් පොයින්ට් වලින් නැතුව වෙන වෙන තැන් වලින් මිනිස්සු නගරයට යනවා පුරවැසියාගේ වගකීමක් විදියට සමහර වෙලාවට ඒක අපි නවත්තලා තියෙන සම්පූර්ණයෙන්ම නමුත් උත්සාහ කරනවා පුරවැසියාගේ වගකීමක් විදියට කළ යුතු කාර්යභාරයක් පිළිබඳ වගකීමක් තියෙනවා සියලුම දේශපාලන පක්ෂ වලට පුරවැසියන්ට ගුරුවරුන්ට පාසල් ශිෂ්‍යයන්ට සියලු දෙනාට ඒ වගකීම කියන එක විනය කියන එක පිළිබඳ යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා ඒක අපි රැක ගන්නවා අනිත් පැත්තෙන් අපි ගත්තොත් එහෙම ඒ නිසාම තමයි අපි 20 වෙනි සංශෝධනය කියන එක ගෙනාවේ අර්බුදයක් රටේ තියෙනවා අර්බුදයේදී අවශ්‍ය අනිවාර්යයෙන්ම මධ්‍යගත නායකත්වයක් මධ්‍යගත නායකත්වය සම්පූර්ණයෙන් ගිලිහිලා ගිය 19 වෙනි සංශෝධනය හරහා 19 වෙනි සංශෝධනයේදී පාර්ලිමේන්තුව බල එක පැත්තකින් දුන්නා අගමැතිට අනිත් පැත්තෙන් ජනාධිපතිතුමා අනිත් පැත්තෙන් දුන්නා කතානායකට ඒක නිසා පරිපාලනයක් නොමැති තත්ත්වයකටපත් වුණා ගිය සැරේ පළවෙනි වටේදී අපි ගත්තොත් එහෙම සම්පූර්ණ ජනාධිපති තමයි මේක මෙහෙව්වේ දැන් පාර්ලිමේන්තුවක් තියෙනවා ඒක නිසා 20 වෙනි සංශෝධනය හරහා ජනාධිපතිට අවශ්‍ය කරන බලතල අපි ලබා දීලා තියෙනවා රට ගෙනියන්න පුළුවන් විදියට. රට ඉදිරියට ගෙනියන්න පුළුවන් එක ව්‍යවස්ථාවක් ගත්තොත් ව්‍යවස්ථාවක තියෙන ඕනම ව්‍යවස්ථාවක තියෙන ඕනම රාජ්‍ය පාලනයක තියෙන එක කේන්ද්‍රයක් එක බල කේන්ද්‍රයක් ඒ බල කේන්ද්‍රය හරහා ක්‍රියාත්මක වෙන විදිහේ ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. ඒක නිසා අපි මූලික පියවර තියලා තියෙනවා. අනිත් එක තමයි දැන් අපි ගත්තොත් එහෙම ඒකට මුහුණ දෙන්න අපි ඩෙන්ෂියාපින් ගත්තොත් එහෙම අර බලලා මැටියෙන් උනත් කමන්නේ එහෙම නැත්නම් කළු උනත් කමන්නේ සුදු උනත් කමන්නේ මීවලනන කියන ප්‍රකාශන තුලින් තමයි හුඟක් රට චීනය දිනුනේ. චීනයේ බටහිර ක්‍රමයක්, දේශීය ක්‍රමයක්, ඒ වගේම ධනවාදයත් සමාජවාදයත් කියන දෙක මිශ්‍ර කරමින් ගිය ක්‍රමය තුලින් තමයි චීනය ජයග්‍රහණය කළේ. අද අපි දවස් ගත්තොත් එහෙම ආයුර්වේදයත් සිංහල වෙදකමත් බටහිර වෙදකමත් කියන එක දෙකම සුසංයෝගයෙන් තමයි අපි ඉදිරියට යා යුත්තේ. ඒ தත්ත්වය සඳහා අවශ්‍ය කරන පදනම දැන් සකස් වෙමින් පවතිනවා. මතුම ගත්තොත් ලංකා පුරාම ක්‍රියාත්මක අපි චන්න ජයසුමන
ඇමතිතුමාත් ඒ පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කරලා තියෙනවා. ඒක නිසා අපි සියලු දෙනා එකතු වෙලා මේ අභියෝගය ජය ගන්න ඕනේ. මේක මේ අපේ රටේ විතරක් තියෙන ප්‍රශ්න. අපේ රටේ තියෙන දැන් 0.2යි මරණ අනුපාතය. 19 දෙනයි මරණ අනුපාතය ගත්තොත් 0.2යි. අපි ගත්තොත් සාමාන්‍ය ලෝකේ පුරා තත්ත්වය ගත්තොත් එimhe 3 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි මේ තත්ත්වයේ මගවා හැරීම් ගැනීම සහ එකිනෙකාට වාද විවාද කරගෙන ඉන්න එක නෙමෙයි කරන්න ඕනේ. කොවිඩ් සමග ජීවත් වීම සහ කොවිඩ් සමග සංවර්ධන කටයුතු සිදු කිරීමේ ක්‍රියාවලිය අපි සකස් කරගන්න. ඒ අභියෝගයක් තියෙනවා. පැහැදිලිව මේ අභියෝගය තියෙනවා. ඒ අභියෝගය ජය ගැනීම සඳහා සියලුම දේශපාලන පක්ෂ වෙනත් රටවල් වගේ සියලුම දේශපාලන පක්ෂ මේ ජාතික අර්බුදය හැමෝම මුහුණ දෙන්න ඕන එකමුතු. ඒ සඳහා සැලැස්මක් සකස් කරලා විනය කියන එක සියලු දෙනාට දැන් අපි ගත්තොත් එහෙම මේ මුජමන් රහම මන්ත්‍රීතුමා සම්පූර්ණයෙන් චෝදනා කරන්නේ මේ ආණ්ඩුව වැරදි. ඒක නෙමෙයි දැන් මේ අවස්ථාවේදී කතා කරන්න ඕනේ. මෙන්න මේ ක්‍රමවේදය තුලින් මම උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මම ජනතා විමුක්තියට විරුද්ධ වුණත් අපේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ඒක ඉදිරිපත් කරා. ඒ ඔක්කොම එකතු වෙලා මෙන්න මේ ක්‍රමවේදය කිරීම තුලින් තමයි කරන්න ඕනේ. ඒක ජනතාවට එක මතයක් දෙන්න ඕනේ. එක විනයක් දෙන්න. විනයගරුක සමාජයක් ගොඩනගන්න අපි දිගටම කතා කරේ ඒක මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉදිරිපත් කරු සෞභාග්‍ය දැක්ම තුලින් කතා කරේ විනයගරුක සමාජයක් කියන ඕන උතන්දි තමයි. එහෙම නැත්නම් හමුදා පාලනයක් නෙමෙයි. විනයගරුක සමාජය අපිට අවශ්‍යයි මේ අභියෝගයෙන් ජය ගන්න. විනයගරුක සමාජය සඳහා සියලුම දේශපාලන පක්ෂ ආදර්ශයෙන් පෙන්වන්න ඕනේ. දැන් ඒක තමයි අපි ආරම්භ කළ යුත්තේ. විවස්ථානයේ ප්‍රතිපාදන තුලින් බල කේන්ද්‍ර සකස් වෙලා තියෙනවා. දැන් අපි අභියෝගයට මුහුණ දෙමින් කොවිඩ් සමග සංවර්ධන කටයුතු කරන්නේ කොහොමද? කොවිඩ් පරාජය කරන්න ඕනේ කොහොමද කියන එක පිළිබඳ පුළුල් සංවාදයක් ඇති කරගන්න සියලුම ස්ථානවලට ඒ සංස්කෘතිය සහ විනය ඇති කරන්න ඕනේ. පන්සලටද, කාර්යාලයටද, මහපාරටද, වැඩපොළටද, එතකොට පාසලටද ඒ සියලුම ස්ථානවලට අර පොලිසියේ නීතියට බය නෙමෙයි ජනතාවක් විදියට විනයගරුක සමාජයක් සකස් කරගැනීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒක තුලින් අපිට මේක ජය ගන්න පුළුවන්. අපිට ආයුර්වේදයට අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනේ. මොකද වෛරස් එක සඳහා බටහිර වෛද්‍ය ක්‍රමය තුල ප්‍රබල බෙහෙතක් නැහැ දැනට. නමුත් ආයුර්වේදය තුල ප්‍රතිශක්තිකරණය වැඩි කරලා ඒ ප්‍රතිශක්තිකරණය තුලින් රෝගය පාලනය කරලා රෝගියාව ආරක්ෂා කර ගැනීමේ ක්‍රමවේදය අවුරුදු 5000ක් තුලම තියෙනවා. දැන් ඒක පාවිච්චි කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. අර ඩෙන්ෂියාපින් කිව්වා වගේම බලලා කළුණත් කමන්නේ නැහැ සුදුණත් කමන්නේ නැහැ මීවලුණන් කියන සංකල්පෙන් පාවිච්චි කරලා ආයුර්වේද සහ බටහිර වෛද්‍ය ක්‍රම මිශ්‍ර කරලා මේ අභියෝගය අපි ජය ගන්න ඕනේ. ඒ සඳහා තමයි අපි දැන් මේ කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් වෙන වල්පල් කතා කරලා වැඩක් නැහැ. මේක ඒ ඉලක්කය කර අපි යන්නේ සියලුම දේශපාලන පක්ෂ එක වේදිකාවට එන්න ඕනේ. ස්තුතියි ඔබතුමන්ට. හර්ෂණ නායකර මැතිතුමනි විශේෂයෙන්ම දැන් ඔබ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙක් නෙමෙයි. ජාතික ජනබලවේගය නියෝජනය කරමින් එහි ප්‍රධාන පාර්ශ්වකරුවා හැටියට ජනතා විමුක්ති පෙරමුණ අපි දැක්කා පළවෙනි කොවිඩ් වසංගත අවස්ථාවේදී රතුතරුව බිහි කරමින් බොහෝ කාර්යභාරයක් කරනවා. මේ සැරේ ඒකට දෙන්න ප්‍රචාරය මදිද නැත්නම් රතුතරුව මේ සැරේ මැදිහත් වෙන්නේ නැද්ද? රතුතරුව මැදිහත් වීම මම දැක්කා ගම්පහ ප්‍රදේශයේ ගොඩාක්ම බලපාන ප්‍රදේශය තුල අපිටත් සීමිත වැඩ කොටසක් මේ ක්‍රියා කරන්න පුළුවන් වෙනවා. ගිය පාර ලොක්ඩවුන් එකේදී අපි මේ වඩා සංවිධානාත්මක මේ අවස්ථාවේ ගම්පහ කරන බව මම දන්නවා රත්තරුවෙන්. අනිත් පැත්තකට මට ඒ තරම් අවබෝධයක් නැහැ. මොකද වෙදාපාර ලොකු ලොක්ඩවුන් එකකට කොහෙවත් ගියෙත් නැහනේ. ගිය පාර සිදුනේ ලොක්ඩවුන් වලට ගිහිල්ලා මිනිසුන්ට ගෙවල් වලින් බෑ ගන්න බැරි ප්‍රශ්න. මොරටුව මම දන්නවා අපි ඔඩියෝ ජීවාණුහරණ වැඩ පිළිවෙල කීපයක් සංවිධානය කරමින් යනවා. ඉතින් අපි ඒවා මේ අවස්ථාවේ කරන මොරටුව ගැන විතරයි මට මේ අවස්ථාවේ කියන්න පුළුවන්. මොකද මම ඒ ආසනේ සංවිධායක වශයෙන් කටයුතු කරන නිසා. කෙසේ වෙතත් මම මේකට පිළිතුරක් දෙමින් අපි කොවිඩ් ගැන කතා කරලින් මේක 19 වෙනි සංශෝධනය හෝ 20 වෙනි සංශෝධනය ගැන සාකච්ඡාවක් නොවන නිසා දීර්ඝ වශයෙන් කියන්නේ නැහැ. නමුත් මමත් හරි ආසාවෙන් බලාගෙන ඉන්නේ 20 වෙනි සංශෝධනයෙන් කොවිඩ් බේරගන්නේ කොහොමද කියලා. මොකද හේතුව ඔය 20 වෙනි සංශෝධනයෙන් මේ රටේ ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න විසඳන්න කෙරෙන්නේ කොහොමද කියලා අපි බලමු. දැන් ඔබතුමා කියවනේ ඉදිරියට කරනවා අපි බලන් ඉමු කියලා. අපි බලන් ඉමු. මම නම් හිතන්නේ 20 වෙනි සංශෝධනය කියන්නේ 19 වෙනි සංශෝධන දුර්ලභකම් තිබුණා නැතුව නෙමෙයි. නමුත් ඒ යහපාලන ආණ්ඩුව කඩා වැටෙන්නේ 19 වෙනි සංශෝධන තිබිච්ච වැරදි වලට වඩා. හරිද? රනිල් සහ මෛත්‍රීගේ පක්ෂ දෙකේ බල අරගලය. ඒ නිසා කඩා වැටෙන්නේ මම හිතනවා 20 වෙනි සංශෝධනයෙන් සිදු කළ ඒකාධිපතියෙක් බිහි කිරීම පාර්ලිමේන්තුව වගේ නොකියන මම හිතනවා ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යයට හොඳ නැහැයි කියලා. ඒක මගේ මතය. නමුත් ලක්ෂ 69 වෙනස් විදිහකට හිතනවා ඇති. කෙසේ වෙතත් මේ කොවිඩ් පැත්තට එමින් අපි කතා කරලා බැලුවොත් ඔව් අර මන්ත්‍රීතුමා කියපු මේ පැස්කල් මන්ත්‍රීතුමා කියපු දේ මොකද්ද? අපි මේක රටක් වශයෙන් මුහුණ දෙන්නට ඕන. දැන් අපිට මේ මුජිබුර මන්ත්‍රීතුමත් එක්ක මේක වෙන්න ඕන. දැන් කොරෝනා එක සාර්ථකව පළවෙනි පාර මර්ධනය වෙනකොට ආණ්ඩුවට තමයි ඔක්කොම
අපි මේ කොරෝනා නවත්තපු දෙවෙනි රටේ අනාදී වශයෙන් වාසි බස් දොඩමින් හිටියා. ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒ අවස්ථාවෙත් ඊට වඩා වේල පහින් එයාපෝට් එක වහගත්තා නම් හරි අපිට ওই ටිකත් පළවෙනි රවුමත් බේර ගන්න පුළුවන් යම් ප්‍රමාණයකට හරි. නමුත් අපි දැක්කේ ජනාධිපතිතුමා ජාතිය අමතලා කිව්වේ අර යුද්ධයට බය නැතිපි මේකට ලොක්ඩවුන් කරන්න නැහැ වගේ වාසි බස් දොඩලා තමයි ඔය ප්‍රශ්නේ එන්නේ කියන්නේ. අපි මෙතන මෙහෙම කතා. මෙතන ඇත්තම දේශපාලන කතා කරන්න හොඳ නැහැ. නමුත් රාජ්‍ය නායකයෝ දැනගන්න ඕනේ තැනට සුදුසු විදිහට කතා කරන්න. ඒ රාජ්‍ය අමතලා කිව්වේ සමනිට පරිප්පු වැඩි කරනවා කියන කතාව විතරනේ. සහ කොරෝනා වලට අපි රට වහන්නේ නැහැ කියලා. වුණ දේ වුණා. නමුත් අපි පළවෙනි රැල්ල අපේ වෛද්‍ය සේවය අපේ PHI මහතුරු සහ ඒ රජයට අපි ඩියු ක්‍රෙඩිට් එක අපි දෙමු. නමුත් ඒ දීලා දැන් යම් ප්‍රමාණයකට මේක මර්ධනය වුණානේ. නමුත් ලෝකේ පුරාම දෙවන රැල්ලක් යනවා. මම කියනවා ඒ අවස්ථාවේ අපිට අපෝ රින්ගින් ටෝන් එක කොරෝනා වලටත් හොදන්නේ කියලා දැන් ඉන්නේ. ඒක නැවතුණා. 20 සංශෝධනයක් පස්සේ එලවන්න ගත්තා. හරිද? වෙනත් දේවල් වලට රජයේ අවධානය යොමු වුණා. දිගින් දිගටම ලෝකේ පුරාවටම මේ තර්ජනය පවතිනවා. අපි තවදුරටත් ආරක්ෂා විය යුතුයි කියන එක රජයේ ප්‍රතිපත්තියෙන් මග හැරලා ගියා. මම දැක්ක පත්තරේ තිබෙනවා අර කොවිඩ් සම්බන්ධ කාර්ය සාධක ආපදාව මාස දෙකකින්ද කොහෙද මුණ ගැහිලා නැහැ කියලා. ඉතින් මම කියන්නේ අපිට තිබුණා මේ මාස දෙක තුන කාලය තුල මේකට පොඩ්ඩක් සූදානම් වෙන්න දෙවෙනි රැල්ලක්වත් අපි කොහොමද මුණ දෙන්නේ? අපි ධාරිතාව වැඩි කරමුද? PCR වැඩි කරමුද? කොහොමද අපි මේක කරන්නේ? ඒක නොකර වෙනත් දේවල් දුව හිටියා. හදිසියෙම දෙවෙනි පොකුර ආවා. දැන් ඒ වගේ මම කියන්නට ඕන මේ අවස්ථාවේ අපි මේ දේශපාලනය කතා කරපු දුර മന്ത്രിවරු වශයෙන් අපි දන්නේ වෛද්‍ය විද්‍යාව මොකද්ද කියලා. රජයේ මේනොට තීන්දුව කළා තියෙනවා ලොක්ඩවුන් කරන්නේ නැහැ. ගෝඨාභය මහත්තයා කිව්වා ලොක්ඩවුන් කරන්නේ නැහැ. මේ විදිහටම රට පවත්වාගෙන යනවා කියලා. දැන් ඒ තීන්දුව ගන්න වඩාත්ම සුදුසු ඉන්ෆර්මේෂන් තියෙන්නේ ආණ්ඩුවේ නිසා අපි හිතනවා ඒක හරි. ඒක ඔක්කොම වෛද්‍ය සහ සියලුම දේවල් බලලා ගන්න ලද තීන්දුවක් වෙන්න ඇති. හැබැයි එහෙම කරන් යනවා නම් අපේ ඉල්ලීම මොකක්ද? PCR සංඛ්‍යාව වැඩි කරන්න. අංක 1. අංක 2 අපි දැක්ක ගම්පහ PHI මහතුරු කියනවා. ඒවා අපි ගොඩාක් පැතිලි ආරංචි වෙනවා. අපේ ෆ්‍රන්ට් ලයින් එකක් ඉන්නෝනේ. වෛද්‍ය සේවය PHI මහතුරු MOH ගේ මහතුරු පොලිස් නිලධාරි බුද්ධ නිලධාරි අපේ ෆ්‍රන්ට් ලයින් එකේ ආරක්ෂක උපකරණ ආරක්ෂාව මදි. සෙනග මදි. ගම්පහ ඉන්නවා ලක්ෂ 5ක් සෙනග PHI ලයින් 22යි. ඒක නිසා ඔවුන්ගේ ධාරිතාව වැඩි කරන්න අපේ ෆ්‍රන්ට් ලයින් එක ආරක්ෂා කරන්නට ඕන. අපේ නර්ස්ලා දොස්තරලා කට්ටිය අසනීප වුණොත් එහෙනම් ඔක්කොම ඉවරයි. දැන් අපේ ඇඳන් ඉඩ මදි. ඉස්පිරිතාලේ ඉඩ මදි. ඉතින් මේ ඒක නම් ගත තීන්දුව මේක දිගටම තියායනවා කියලා හරි ඒක ආණ්ඩුව හරි තීරණයක් ගන්න නැති කියලා උපකල්පනය කරමු. වෛද්‍ය උපදෙස් මත එහෙමනම් මේ පැත්ත බලන්න ආණ්ඩුවට වකීමක් තියෙන නැත්නම් රට ලොකු ආඝාතයකට විනාශයකට යන්න ඉඩ තියෙනවා කොරෝනා හරහා. සහ මම අන්තිමට එකඟ වෙන්නම්. ඔව් මේ අවස්ථාවේ මේ මම කොහොමත් ඡන්ද තියෙන කාලෙට විතරයි දේශපාලන අපි කතා කරන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. මේක ජාතික ආපදාවක්. ඒක නිසා සියලු දෙනා එකතු වෙලා වැඩ කරමු කියන එක තමයි මම කියන්නේ. අර විවේචනත් රජයට තියෙනවා. හොඳේ නැතුව නෙමෙයි. පැහැදිලි. අපි තුන්වන වටේ ඉතාමත් හොඳ දැනකින් නිමවට පත් කරන්නේ ඔබ දන්නවා අවසන් වටය තුල අප විනාඩි 2ක කාල පරාසයක් පමණයි සභිකයෙකුට ලබා දෙන්නේ. අවසන් වටේ අප සංක්ෂිප්ත කිරීම සඳහා නැත්නම් අප මෙතෙක් කතා කරනු කාරණා ගුණ කිරීම සඳහා අවස්ථාව සලසා ගන්න. අවසන් වටේ ප්‍රවිෂ්ඨ වන්නේ කලින් මතක් කළා වගේ විනාඩි 2ක කාලයක් සභිකයෙකුට ලැබෙනවා. අප මෙතෙක් කතා කළ කාරණාවන් විශේෂයෙන්ම සංක්ෂිප්ත කිරීම සඳහා ඒ වගේම අප අවසන් වටේදී ආපස්සටයි ගමන් කරන්නේ. ඒ නිසා පළමු අවස්ථාව ලැබෙන්නේ ජාතික ජන බලවේගය නියෝජනය කරන නීතිඥ හර්ෂණ නානායක්කර මහත්මයා. Thank you පියල්. ඔව් එතන අපි මූලිකවම කියපු කාරණාව තමයි විශේෂයෙන් මේ මයික් පොම්පියෝගේ පැමිණීම සම්බන්ධයෙන් වූ ස්ථාවරය. මේ ආණ්ඩුව අපේ රටේ ස්වාධීනත්වය සෛරීත්‍ය ආරක්ෂා කළ යුතුයි. රට පාවා දෙන රටට හානිකර ආකාරයේ ගිවිසුම් වලින් ඉවත් විය යුතුයි. අසන් නොතැබිය යුතුයි. අද අපි මේ යන්නේ මේ අපි මේ තේකෝප්පේ කිඹුල දකින්නව නෙමෙයි මේ. චීනයේ ඇමරිකාවේ බලාරගලයට අපි පාර්ශවකරුවෙක් වෙලා නිකන් ගුටි කන්න අවශ්‍ය නැහැ. එතනටයි මේ රජය අපිව ගෙනියන්නේ. මේක දේශප්‍රේමී ආණ්ඩුවක් කියලා කිව්වා. අපිට මතකයි ඡන්දේ කාලේ කොච්චර දේශප්‍රේමයේ වැපරුවද? මම කියන මේකට තවරගත්ත දේශප්‍රේමී. ඇයි මම මේකට තවරගත්ත දේශප්‍රේමී කියලා කියන්නේ? මේ අවස්ථාවේ කිසිදු විවේචනයක් එල්ල කරන්නේ නැහැ. හැබැයි ඒකට උත්තරයක් දීලා කියනවා නෑ අපේ එක්කෙනා අස්සම් කරන්න නැතිනම් අපි ඕක ගැන කතා කරන්න ඕනේ නැහැ කියලා පිළිතුරක් ලැබෙනවා. මම කියන්නේ මේක හරි. අපි බලන් ඉමු මේක වෙයිද කියලා. වුණොත් හොඳයි. හැබැයි මම බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ පොදු පෙරමුණේ മന്ത്രിවරු නැගිටලා කියයි කියලා මේ වස්සම් කරන්න බෑයි කියලා. නමුත් අපි මෙයාතක දැකපු කතන්දර අනුව නම් ඒක වෙන පාටක් පේන්නේ නැහැ. එහෙම තත්ත්වයක්. කෙසේ හෝ වේවා අපිට සිද්ධ වෙනවා
මේ රට ආරක්ෂා කරගන්න. මේ රට ආරක්ෂා කරගන්න මූලික දේ අපේ ස්වාධීනත්වය තියාගන්න. ස්වාධීනත්වය තියාගන්න අපි ආර්ථික නිදහසක් අපිට තියෙන්නට ඕන. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ දරුවෝ වයිෆ්ලා ඇමරිකාවේ පුරවැසියෝ බැසිල් මහත්තයා ඇමරිකාවේ පුරවැසියෙක්. ඕගොල්ලෝ හිතනවාද මේගොල්ලන්ට පුළුවන් කියලා ඇමරිකාවේ මර්ධනයට රේව නැගී හිටින්න බෑ. අන්න ඒකයි මම කියන්නේ මේක තවරාගත්ත ව්‍යාජ දේශ ප්‍රේමයක්. ඒ වගේම මේ ද්විත්ව පුරවැසි භාවය ගොඩක් ගැන කතා කරා මම ගැන කියන්නේ නැහැ. හැබැයි ඇමරිකාවේ ද්විත්ව පුරවැසියෙක් වුණපුවම එක ඕත් එකක් තියෙනවා. මම මේක පොඩ්ඩක් මෙතන දාගෙනක් තියෙනවා දැන් වෙලා නැහැ මම ටක් ගාලා කියන්නම්. ඇමරිකාව වෙනුවෙන් අවියායුධ දරන්න පොරොන්දු වෙනවා තමන් ඒ දින දියුරුමේ. ඇමරිකන් පුරවැසි භාවය ගන්නකොට. එහෙම පුරවැසියෙ මගේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා මාව පාලනය කරනවට මම නම් පෞද්ගලිකව කැමති නැහැ. එහෙම කෙනෙක් ජනාධිපති වෙනවට මම නම් කැමති නැහැ. වෙන රටක් ආරක්ෂා කරන ආයුධ දරනවායි කියලා පිළිගන්න කෙනෙක්. පොරොන්දුවක් දෙන කෙනෙක්. කෙසේ හෝ වේවා මාගේ ඉල්ලීම මේ රටේ සියලු ජනතාවට අවදියෙන් ඉන්න මේ ආණ්ඩුව වේවා කලින් ආණ්ඩුව වේවා තවත් ආණ්ඩුවක් වේවා මොන ආණ්ඩුවක් වලපල්ලට ගියත් අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒගොල්ලන්ට අපේ රට වලපල්ලට ගෙනියන්න අයිතියක් නැහැ. අන්න ඒ ලංකාව වෙනුවෙන් තමයි ජාතික ජන බලවේගය වෙන අපි පෙනී හිටියේ. ස්තුතියි ඔබතුමන්ට අනුපස්කෝ නැතුමනේ ඔබතුමන්ට අවස්ථාව. මේ අවස්ථාවේදී මට කියන්න තියෙන විශේෂයෙන්ම ජනතාවට දෙන්න ඕන පණිවිඩය අපිට ප්‍රබල නායකයෙක් 69 ලක්ෂයක ඡන්දයෙන් පත් වුණු නායකයෙක් ඉන්නවා. එතුමාට අපි රට ඉදිරියට ගෙන යාම සඳහා ව්‍යවස්ථාමය බලය ලබා දුන්නා. දැන් අපි මුහුණ දීලා තියෙන බරපතල අභියෝගයක් COVID-19 අභියෝගය. ඒ අභියෝගයට මුහුණ දීමේදී මුළු සමස්ත ජාතියම එකවන්ව එක්සත්ව මුහුණ දීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා රජයෙන් පවරලා තියෙන නීති රීති තමන්ගේම චර්යාවක් බවට අලුත් ජීවිතයක් ඇති කර ගැනීම සඳහා අලුත් ජීවන පැවැත්මක් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය කරන කටයුතු සියලු දෙනා කරන්න පාසල් ශිෂ්‍යයාගේ ඉඳන් වැඩිමහල්ලා දක්වා සියලු දෙනාම අර COVID-19 කාර්ය සාධන බලකාය විසින් පනවලා තියෙන දුරස්ථභාවය මුඛවඩම් භාවිතය ඇතුළු සියලුම නීති රීති පාවිච්චි කරන ගමන් අපේ හෙළවසු පාවිච්චි කරලා දීර්ඝ කාලයක් තිස්සේ අපි පාවිච්චි කරපු 5000ක් තිස්සේ පාවිච්චි කරපු ප්‍රතිශක්තිකරණයට අදාළ හෙළවසු සියලු දෙනා පාවිච්චි කරන්න අහලා ඉන වෙද මාත්‍යාගෙන් අහලා විමසලා ආයුර්වේද වෛද්‍යවරයාගෙන් විමසලා ඒ වගේම කුමාල ප්‍රතිකාරය කියන එක ඉතාමත් චීනයේ ව්‍යාප්ත ලෙස පාවිච්චි කරන ලංකාවෙත් පාවිච්චි කරන සියලුම පුරවැසියන් ඒ පිළිබඳ අවධානය යොමු කරමින් ඒ කටයුතු කරන්න කරලා මේ COVID-19 අභියෝගය මේ අවස්ථාවේ ජය ගන්නවා වගේම අපේ ආර්ථික ක්‍රියාවලියත් අර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කිව්වා වගේම අපි ලොක්ඩවුන් කරන්නේ නෑ රට. මේ රටේ ලොක්ඩවුන් නොකර ආර්ථිකයත් පවත්වාගෙන යන ගමන්ම කොයිඩ් සමග ජීවත් වෙන නව සංස්කෘතියක් කරා ගිහිල්ලා ඒ සමගම ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අපි කෘෂි කර්මාන්තය ඇතුළු අපේ කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා නව සංස්කෘතිය ආයුධ. ඒ සඳහා මම සියලු දෙනාටම ආරාධනා කරනවා. ඒ සඳහා අවධානය යොමු කළා වගකීමෙන් යුක්තව සියලුම පුරවැසියන් කටයුතු කළා සියලුම නීති රීති සම්මුතියන් අනුගමනය කළා රට ආරක්ෂා කර ගැනීම සඳහා සියලු දෙනාම රාජ්‍ය නායකයත් සමගත් රාජ්‍යයත් සමගත් එකතු වෙලා මේ අභියෝගයේ ජයගෙන සෞභාග්‍ය දැක්මට අනුව සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම සඳහා පෙරට යමු. ස්තුතියි. පූජ්‍ය බ්‍රහ්මන් වහන්සේතුමනි ඔබතුමාට අවස්ථාව. ස්තුතියි. පියාල් දැන් මේ අපි මේ සාකච්ඡාව තුළ අපේ පැත්තෙන් මතු කරේ විශේෂයෙන්ම අද වෙනකොට මේ COVID-19 වසංගතය අතපුරාම පැතිරීගෙන යන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඉතින් මේකට ප්‍රධාන කාරණාව තමයි පෞද්ගලික කාර්යයේ ආණ්ඩුව COVID-19 පරාජය කරනවට වඩා 20 වෙනි සංශෝධනයේ ජයග්‍රහණය කිරීම තමයි ආණ්ඩුවේ න්‍යාය පත්‍රයේ මූලිකත්වය වෙලා තිබුණේ. ඒක පස්සෙන් දුවන්න ගිහිල්ලා අන්තිමට අපිට පේනවා COVID-19 අද ආණ්ඩුවේ පාලනයෙන් ගිලිහුණු තත්ත්වයක් පේනවා. මේක පිළිගන්න. විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රවල ඉන්න කට්ටිය යම් ප්‍රමාණයකට විශාල උත්සාහයක් ඒ පැත්තෙම හමුදාවේ ඉන්න සොල්දාදුවෝ විශාල උත්සාහයක් දරනවා ඔවුන්ගේ ප්‍රමාණයෙන්. නමුත් දේශපාලන නායකත්වය මේක තුල ඊටාම තමන්ගේ කාර්යභාරය ඉෂ්ට නොකිරීම හා එවුන්ගේ මැදිහත් වීම හා ඒ නායකත්වය ලබා නොදීම උඩ අද මේ මුළු සමාජයේම වෙලාගත් තත්ත්වයක් තියෙනවා. ඒක උඩ එකක් රටේ ආර්ථිකය ඊටාම දරුණු ප්‍රපාතයකට ඇදහිලා තියෙනවා. ඊළඟට මේ රටේ ජනතාවගේ ජීවත් වීම හා ඔවුන්ගේ අයිතිය හා ඔවුන්ගේ ජීවන තත්ත්වයන් ඊටාම දරුණු ලෙස කඩා වැටීමකට ලක් වෙලා තිබෙනවා. අද අපිට පේනවා හැම ක්ෂේත්‍රයක්ම මේ COVID-19 වෙලාගත්ත නිසාම හැම පැත්තෙම අපි ඊටාම දරුණු ලෙස සමාජ ආතතියක් අද ඇති වෙලා තිබෙනවා. අපි දන්නවා ලෝකයේම අද මේ තත්ත්වයට මුහුණ දීලා තියෙනවා. අපි විතරක් නෙමෙයි. අසල්වත ඉන්දියාව අපිට වඩා දරුණු විදියට මේ තත්ත්වයට මුහුණ දෙනවා. නමුත් අපි දූපතක්. අපි වටේම මුහුද තියෙන. අපේ රටට එන්න තියෙන එක පාරයි.
කටුනායක ගුවන්තොටුපොළ පමණයි අපිට ඇතුල් වෙන්න පුළුවන්. එතකොට එවැනි තත්ත්වයක් අපිට තිබිද්දී මීට වඩා මේ රට ආරක්ෂා කරගන්න අපිට තිබුණා. මීට වඩා නිවැරදි තීන්දුව අරගෙන ඒවා ක්‍රියාත්මක කළා නම් මීට වඩා මේ තත්ත්වේ මේ තරම් බරපතලට යන්න නොදී අපිට මේක ආරක්ෂා කරගන්න තිබුණා. මොකද මතක තියාගන්න අපේ වගේ දූපත් නැති රටවල් වියට්නාමය, තායිලන්තය, නේපාලය, ඒ වගේ රටවල් අද ඉන්නේ 0 වල අද ඒගොල්ලෝ ඉන්නේ. අද ඒගොල්ලෝ චීනෙත් එක්ක චීන මොකක්ද ඒකට කියන්නේ මේ බෝඩර් වල ඉන්න රටවල්. මේ රටවල්. එහෙම ඉඳලා ඒ රටවල් වලට පුළුවන් හැකියාව තිබුණා තමන්ගේ හරි තීන්දුව ක්‍රියාත්මක කිරීම තුළ ඒක තුළ අවධානය. මොකද ඒකත් එක්ක දේශපාලනය කරන්න ගියේ නැහැ. නමුත් අපේ ආණ්ඩුව කරේ මේකත් එක්ක තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය තුළට COVID-19 ඇතුළත් කිරීම. ඒකේ සෞඛ්‍ය ශාස්ත්‍රය හා හමුදාවේ පොලිසිය ඒ කරන කාර්යභාරයත් අවසාන වශයෙන් රජයේ ගිණුමට බැර ගැනීම. ඒ කියන්නේ පළවෙනි වටේදී උනේ ජනාධිපතිතුමාගේ නායකත්වයේ ඉඳ තමයි මේක කයිවාරු ගැහුවේ. අද ඒ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න අය තමන්ගේ ජීවිතේ පවා නොතකා අද ඇවිල්ලා අද මේකට මුහුණ දෙන්නේ. ඔවුන්ගේ දරුවන් ගැන හිතන්නේ නැතුව අද ඇවිල්ලා මේකේ සටන් කරන්නේ. ඒකට ඔවුන්ට ඒ ප්‍රමාණමය ඔවුන්ට ඒ ආචාර්ය ලබා දෙන්නේ නැතුව ආණ්ඩුව තමන්ගේ ඡන්ද කොටට එහෙම නැත්නම් තමන්ගේ න්‍යාය පත්‍රය දේශපාලන වාසිය වලට මේක කරන්න ගිහිලා අන්තිමට අපි විශාල අවුලකට මුහුණ දීලා තියෙනවා. විශාල අවුල්සහගත තත්ත්වයකට තල්ලු කරලා දිවෙයිද අපි දැන්වත් ආණ්ඩුවෙන් ඉල්ලනවා දේශපාලන න්‍යාය පත්‍රය පැත්තකට දාලා මේ රටේ අවශ්‍යතාවය මේ ජනතාව බේරා ගැනීම සඳහා Tamanට තියෙන අවංකභාවයෙන් අනිකුත් අයගේ සහයෝගය ලබාගෙන මේක රට වෙනුවෙන් මේක ක්‍රියාත්මක කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා. ඒ වගේම අද මේ COVID-19 හරහා අද විශාල ලෙස ජන ජීවිතයට හානිදායක දේවල් සිද්ධ වෙලා තියෙනවා. ජනතාව ජීවත් වෙන්න බැරුව අද ලත වෙනවා. ඒ හින්දා වහාම ඔවුන්ටත් ඒ සහනාධාර ලබා දෙන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි ඔබතුමන්ට ගාමිණී වලබඩ මැතිතුමනි ඔබතුමන්ට අවස්ථාව සංවාදය නිමා කරන්න. ඔව් ඇත්තටම පියාල් දැන් අපේ මේ රහුමාන් මන්ත්‍රීතුමා කියන විදිහට දැන් මේ කොරෝනා දෙවෙනි රැල්ල රජයේ විසින් නිර්මාණය කරලා පැතිරපු ආකාරයට තමයි එතුමා මේ චෝදනාව අපේ පිටට දාන්නේ. මේ වෛරස් ඒ ස්වභාවය තමයි අපි දන්නවා. නොපෙනෙන හතුරෙක් එක්ක තමයි මේ සටන් කරන්නේ. එතකොට මෙතෙන්දී එතුමා කියන කාරණාත් එක්ක අපිට යම් කාරණාත් එක්ක එකඟ වෙන්න පුළුවන් වුණාට සමස්ත එකඟ වෙන්න බෑ. රජයේ එදත් අදත් හෙටත් මේ සමස්ත පක්ෂ පාට ආගම් ಜಾති ભેදයෙන් තොරව මේ වෛරසයට ලක්වන පීඩාවට පත්වන සියලුම දෙනා එයින් මුදවා ගැනීමේ ඒකායන පරමාර්ථයෙන් යුතුව ඒ සඳහා විවිධ ක්ෂේත්‍රවල ඉන්න විශේෂඥයන්ගේ උපදෙස් අනුව කටයුතු කරමින් ඉන්න බව මම ප්‍රකාශ කරන්න ඕනි. ඒ අනුව අද එතුමා කියනවා කිව්වට අද ඊයේ පෙරේදා මේ දවස් දිගටම ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකාය රැස් වුණා. අදත් රැස් වුණා, ඊයේත් රැස් වුණා. අද රැස් වෙලා ඒ සභාපති බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුතුව අතිගරු ජනාධිපති අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් යටතේ විශාල තීරණ සංඛ්‍යාවක් ගත්තා. ඒ අනුව අද අපි තීරණය කළා තියෙනවා විදුලිය, ජලය, ඉන්ධන, ගෑස්, ප්‍රවාහන, සෞඛ්‍ය, මහාමාර්ග ඇතුළු ජනතාවට අත්‍යවශ්‍ය සේවා ආරක්ෂණ විධිවිධාන සහිතව අඛණ්ඩව නිසි අයුරින් පවත්වාගෙන යන්න අවශ්‍ය සියලුම විධිවිධාන යොදලා තියෙනවා. ඒ වගේම තමයි COVID-19 වසංගතයට මුහුණ දීලා දැන් අපි නිරෝධායනයට යවන පවුල්වල නිවාසවල ආරක්ෂාව සහ ඒ ආකාරයෙන් කටයුතු කරන්න අවශ්‍ය විධිවිධාන සම්පූර්ණයෙන් සලස්සලා තියෙනවා. ඒ වගේම තමයි මට වෙලාව අවශ්‍යයි මේ කාරණා ටික පැහැදිලි කරන්න අවශ්‍ය රජය වෙනුවෙන්. ඒ වගේම තමයි මහජන ආධාර, විශ්‍රාම වැටුප්, ඒ වගේම ඒ ආධාර ලබනේවා සමෘද්ධිය වගේ දේවල් අවශ්‍ය වන අයට නිවසටම අරන් ගිහිල්ලා දෙන්න ගෙවීමේ ක්‍රමයක් සකස් කරන්න දිසාපතිවරුන්, උපදිසාපතිවරුන් හා තැපැල්පති සමග සාකච්ඡා කළා ක්‍රමවේදයක් සකස් කළා. ලබන සතියේ ඉඳලා ඒ ක්‍රමවේදයට අනුව ඒ ගෙවීම් ඒ ආකාරයට ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම තමයි නිවෙස්වලම නිරෝධායනයට යොමු කරන පවුල් සඳහා සති දෙකකට සරිලන බඩු මල්ලක් ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා වෙලා ඒ සඳහා වැඩපිළිවෙලක් තීරණය කළා. එය මේ සතියේ ඉඳලම දිසාපතිවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ග්‍රාම නිලධාරීන් හා ආරක්ෂක අංශවල සහයෝගය ලබා ගනිමින්
එම කටයුත්ත නියමාකාරයෙන් ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලා දැන් අද වෙනකොට භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කරන්න නියෝග නිකුත් කරලා තිබෙන්නේ මේ බඩුමල්ල සකස් කරලා බෙදා හැරීම සඳහා. ඒ වගේම තමයි දැන් මේ තත්ත්වය තුළ පාසල් බස් අතර ප්‍රවාහනයකින් වාහන ලීසින් කරලා ගත්තු අය, නිවාස ණය ගත්තු අය විශාල වශයෙන් පීඩාවට පත් වෙනවා ආදායම් අහිමි වෙන නිසා. අවධානය යොදලා සතියක් පුරා ණය වාරික සඳහා සහන කාලයක් ලබා දෙන්න පිළිබඳව නැවත වතාවක් සාකච්ඡාවට භාජනය වුණා. රජයේ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා. ඒ සඳහා සහනයක් ලබා දෙන්න ඕනි කියලා මහ බැංකුවත් සමග සාකච්ඡා කරලා, මුදල් මණ්ඩලයත් සමග සාකච්ඡා කරලා, මුදල් අමාත්‍යාංශයත් සමග සාකච්ඡා කරලා ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනවා මේ සහන ලබා දෙන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි සතියක් පුරා සම්පූර්ණයෙන්ම වසා දැමුණු ප්‍රදේශ සඳහා වල පවුලකට රුපියල් 5000ක මුදල ලබා දීමට තීරණය කළා. රුපියල් 5000 මුදල. එතකොට මේ පහුගිය දවස්වල ගම්පහට විතරයි දුන්නේ. දැන් ගම්පහට විතරක් නෙවෙයි වසා දමන ප්‍රදේශවල අනිකුත් ප්‍රදේශවල සියලුම පවුල් වලට දෙනවා. ඒ වගේම තමයි කොළඹ නගරයේ සහ ආසිත නගරවල කසල කළමනාකරණය හා සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන යාම පිළිබඳව අවධානය යොමු කරලා වැඩසටහන සැලසුම සකස් කරලා තියෙනවා. තව ගොඩාක් තියෙනවා වගේ කියලඳ. ඒ වගේම කරුණු තව කීපයක් කියන්න ඕනි. මට තප්පරයක් දෙන්න. දැන් MOH කියන්නේ වෛද්‍ය MOH ඔෆිස් 350ක් තියෙනවා ලංකාවේ. මේකෙන් 28ක් තමයි මේ වෙනකොට රතු ප්‍රදේශ විදිහට හඳුනාගෙන තියෙන්නේ. පොලිස් බල ප්‍රදේශ තියෙනවා. පොලිස් ප්‍රදේශ 490ක් 68ක් තමයි රතු ප්‍රදේශ විදිහට හඳුනාගෙන තියෙන්නේ. එතකොට මේ මිනිසුන් එහෙට මෙහෙට ගමන් කිරීමේ තියෙන වැඩි ප්‍රවණතාවය හා නොසැලකිල්ල තමයි ප්‍රධාන වශයෙන් මේකට හේතු වෙලා තියෙන්නේ. එතකොට රජය රට ප්‍රදේශයක් වැසීම සහ එහෙම නැත්නම් රටම ලොක්ඩවුන් කරනවාද කියන කාරණාව පිළිබඳව රජයේ සැලකිල්ලට ගන්නේ රජයේ සහ මේ දේශපාලනඥයන්ගේ තීන්දුවක් නෙවෙයි මේක. මේ සඳහා ඉන්න වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු, ආරක්ෂකාංශ, බුද්ධියංශ සහ සියලුම ශාස්ත්‍රයට සම්බන්ධ විශේෂඥයින්ගේ උපදෙස් අනුව තමයි මේ සමස්ත තීරණ ගනු ලබන්නේ. ඒ නිසා මෙය රජයට හෝ දේශපාලන අංශවලට හෝ දේශපාලන පක්ෂවලට හෝ ලඝු කිරීමෙන් තොරව අපි සමස්ත රටේ ජනතාව විදියට පක්ෂපාත ભેද තොරව, මොකද කොවිඩ් වලට කොළ පාටද රතු පාටද නිල් පාටද කියලා නෑ. ඕනි කෙනෙකුට බෝ වෙනවා. බෝ වුණු ඇති වෙන තත්ත්වය පිළිබඳව අපි දන්නවා. ඒ නිසා රටේ ජනතාවට අපි පණිවිඩය ලබා දෙන්න අවශ්‍යයි. මේ තත්ත්වය ඔබ දන්නවා සුනාමිය ආවා. සුනාමි තත්ත්වයට වැඩිය භයානකයි. ඔබ දන්නවා පහුගිය දවස්වල පාස්කු ප්‍රහාරයෙන් සිද්ධ වුණා. හැබැයි සීල් කරපු පෙට්ටි වලට දාපු බොඩි ටික හරි හම්බ වුණා. නමුත් මේක හරහා තත්ත්වෙ උන්ට තප්පරයක් දෙන්න. නමුත් එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි තියෙන්නේ. ඒ නිසා රටේ ජනතාව අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් තොරව ආරක්ෂක උපදෙස්, වෛද්‍ය උපදෙස් නිසි ආකාරයෙන් පිළිපැදලා තමන් ආරක්ෂා වීම සඳහා උපරිම සහායක් රජයට ආරක්ෂකාංශ වලට හා වෛද්‍යාංශ වලට ලබා දෙන්න කියලා මේ අවස්ථාවේදී අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි විපක්ෂයටත් ආරාධනා කරනවා මේ සඳහා අපි රටක් විදියට එකතු වෙලා සාමූහිකව මුහුණ දීලා මේ රට ඔබගෙත් අපගෙත් විතරක් නෙමෙයි අනාගත පරපුරටත් අයිති රටක්. ඒ නිසා අපි කවුරුත් එකතු වෙලා මේ රට ආරක්ෂා කරගමු කියලා මම ආරාධනා කරනවා. බොහොමත් ස්තුතියි සියලුට. ස්තුතියි. තාමත් හොඳ තැනකින් අද දවසේදී වැඩසටහන නිමා කරන්නට අපට අවස්ථාව ලැබුණා. අපි විශ්වාස කරනවා අද දවසේ සුලිය කැළඹෙන දේශපාලන කතාව තුළින් අප අද රට සහ හෙට කියන මාතෘකාව යටතේ පවතින දේශපාලන සමාජීය තත්ත්වයන් පිළිබඳ කතා බහ කළේ. අවසානයේ අපි ආවේ අපි කවුරුත් මේ රටට ආදරය කරන, ඒ වගේ මේ අපි කාගේත් රට අපි හැමෝම එකතු වෙලා මේ පවතින වසංගතය දුරලන්නට අවශ්‍ය කරන කටයුතු කරමු කියන කාරණාවත් එක්ක ස්තුතියි. අද දවසේදී සුලිය වැඩසටහනට එකතු වුණු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබඩ මැතිතුමන්ට, ඒ වගේම සමගි ජන බලවේගයෙන් නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහමන් මැතිතුමන්ට, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර පැස්කුල් මැතිතුමන්ට, ඒ වගේම ජාතික ජන බලවේගයෙන් නියෝජනය කළ නීතිඥ හර්ෂණ මට ඉතාමත් හොඳ සංවාදයක් අද දවසේදී අපට ගොඩනගන්නට අවස්ථාව ලබා දුන්නාට. එසේනම් අපි අද දවසේදී සමුගන්නේ ලබන සතියේ හමු වෙන බලාපොරොත්තු වෙන ඔබ දන්නවා හෙට රාත්‍රී 12 සිට බස්නාහිර පළාතට විශේෂයෙන් පොලිස් ඇඳරි නීතිය පනවා තිබෙන බව අප විශ්වාස කරනවා. අය විශේෂයෙන්ම සඳුදා දිනෙන් පසුව ඉවත් කරගන්නට හැකියාව ලැබේවි කියලා අපි සියල්ලන්ගේම හැසිරීම සහ ක්‍රියාකලාපය මත රටේම මේ තත්ත්වය ඉක්මනින් දුරු වේවා. එයයි අප කාගේත් ප්‍රාර්ථනය. මුණ ගැහිමු අපි ලබන සතියේත් සුලිය කැළඹෙන දේශපාලනයේ කතාව සමග.
වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.